හරි. ආයිබන් පුතේ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හිමිදිරියේ නැගිටලා පේපර් ක්ලාස් එකට සහභාගී වෙන ආදරණීය 2021 ආදරණීය දුවලා පුතාලා හැමෝටම. ඒ වගේම අද එන්න බැරි වෙලා අද එන්න බැරි වුණ උදේ පාන්දර නැගිටින්න කම්මැලි හිතුණ මේක YouTube එකෙන් බලන ආදරණීය දුවල පුතාලටත් වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. එහෙනම් අපි කතා කරගෙන යමු පේපර් ක්ලාස් එකේ දෙවෙනි දවස අපේ වීඩියෝ එක මම දැක්කා බලලා තියෙනවා 600 ගාණක් දවස් 6ක් වෙනකොට එදා අපේ පන්ති 99 දෙනෙක් එක්ක එතකොට දවස් 7ට 700 ගාණක් අපේ වීඩියෝ එක නරඹලා තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් අනිවාර්යෙන් වීඩියෝ එකේ ඇති. ඒක නිසා වෙන්නේ නැති වීඩියෝ එක බලන්න නැත්තේ. නේද? හරි. එන්න පුතේ. ඔයාලගේ මම පේපර් එකක් දුන්නා. මේ පේපර් එකේ අපි එදා ප්‍රශ්න 10ක් කතා කරා. තව 10ක් අපිට කතා කරන්න ඉතුරු වෙලා තිබුණා. එන්නකෝ. ඒකේ ප්‍රශ්නාංක 18ට එන්න. ප්‍රශ්නාංක 18. ප්‍රශ්නාංක 18 මෙන්න මෙහෙම තියෙනවා. කමල් විසින් රුපියල් ලක්ෂයක මුදලක් ආයෝජනය කරමින් 2021 දින වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඔහු මෙම මුදලින් 80ක භාණ්ඩ මිලදීගත් අතර ඒවා ලබාගත් පිරිවැය මත 25ක ලාභාන්තිකයක් තබාගෙන ණයට විකුණන ලදී. 21/1/31 දිනට ව්‍යාපාරයේ ශුද්ධ වත්කම් 125යි කියලා තියෙන්නේ. 125යි කියලා තියෙන එක හදා ගන්න. ශුද්ධ වත්කම් 115යි කියලා. 125යි කියලා තියෙන 115යි කියලා හදා ගන්න. 115යි. මාසය තුලදී අමතර ප්‍රාර්ථනාවක් හඳුන්වා දී නොමැති අතර අයිතිකරු විසින් ගැනලි සිදු කර ඇත. 21/1/31 දින අවසන් වර්ෂය සඳහා පහත දෑ ගණනය කරන්න. හරි නේද පුතේ? හරි. අපි නම් එදා නතර කරපු තැනින් අද පටන් ගමු. එන්න ඔයාලගේ පේපර් එකේ 9 වන ප්‍රශ්නේ 8 වන ප්‍රශ්නෙට. හරි. ඊට කලින් තව එකක් කියන්න තියෙනවා පුතේ. ඔයාලගේ පේපර් නම්බර් 2 මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තිබුණේ. පේපර් නම්බර් 2 එකට එන්න. පේපර් නම්බර් 2 එකේ සහරා විසින් 2021 ජනවාරි මාසයේ වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ජනවාරි මාස සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. සහරා මොකද්ද පටන් ගන්න තියෙන්නේ? වෙළඳ ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. මේකේ ගනුදෙනු ටිකක් අපිට දෙනවා. ඒකේ පුතේ එන්න තුන්වෙනි ගනුදෙනුවට 1.8 කාර්යාල ප්‍රයෝජනය සඳහා රුපියල් 5000ක ලිපි ද්‍රව්‍ය මිලට ගන්නා ලදී කියලා තියෙන්නේ. හරි නේද? ඔකේ පුතේ හරිනම් ওই ගානේ කාර්යාල උපකරණ ලිපි ද්‍රව්‍ය මිලදී ගත්තනම් අවසන් කාර්යාල උපකරණ තොගේ මෙච්චරයි එහෙම කියලා ගැලපෙල්ලක් එන්න ඕනේ. නමුත් මෙතන එන්න ඕනි මෙන්න මේ විදිහට හදාගන්න. කාර්යාල ප්‍රයෝජනය සඳහා රුපියල් 5000ක ලිපි ද්‍රව්‍ය වියදමක් දරන ලදී. ඒක හදාගන්න ඔයාලට පේපර් එකේ ලිපි ද්‍රව්‍ය වියදමක් දරන ලදී කියලා හදාගන්න. ලිපි ද්‍රව්‍ය වියදමක් දරන ලදී. ලිපි ද්‍රව්‍ය තෝගය මිලට ගන්නා ලදී නෙමෙයි ලිපි ද්‍රව්‍ය වියදමක් දරන ලදී. කියන්නේ පුතේ හාෆ් ෂීට් බන්ඩල් එකකට වියදමක් දාලා මේ මාසය ඇතුලේ හාෆ් ෂීට් බන්ඩල් එකක් මොනවා වෙලාද? ගිහිල්ලා තියෙනවා. හාෆ් ෂීට් බන්ඩල් එක වියදම් වෙලා තියෙනවා. අපිට වියදමක්. ඊළඟට පුතේ එන්න 10 වෙනි ගැලපිල්ලේ අන්තිමට ලියන්න. 10 වෙනි ගැලපිල්ලේ යටින් ලියන්න මෙන්න මෙතනින්. 10 වෙනි ගැලපිල්ලේ යටින් ලියන්න 1/21 දින යවූ තොග 1/21 දින යවූ තොග තවමත් විකුණා නොමැති බව 1/21 දින යවූ තොග තවමත් විකුණා නොමැති බව 1/30 දින අනාවරණය කර ගන්නා ලදී 1/30 දින අනාවරණය කර ගන්නා ලදී. හරිද? ආයත් කියන්නම්
ප්‍රශ්න පත්‍රාංක 2 paper number 2 පළවෙනි ගාන සහරාගේ වෙළඳ ව්‍යාපාරයට අදාළව 10 වෙනි ගැළපෙළට යටින් ලියා ගන්න 1.26 දින යැවූ තොග තවමත් විකුණා නොමැති බව 1.30 දින අනාවරණය කර ගන්නා ලදී. ඉතින් අපි භාණ්ඩ ටිකක් යවලා තියෙනවා අපේ නියෝජිතයන්ට. මේ භාණ්ඩ ටික විකුණලා නැල්ලු තාම. උන්න කතන්දරේ. හරිද? හරි. එන්න. හරි. අපි MCQ එකෙන් පටන් ගමු එහෙනම් වැඩේ. මම කිව්වා ඊයේ රෑ මැසේජ් එකක් දාලා කිව්වා ඔයාලට MCQ ප්‍රශ්න ටික කරන්න කියලා. අපි බලමු කට්ටියගේ උත්තර කොහොමද කියලා. අද කතා කරනවා කට්ටිය. පළවෙනි දවසට මාත් එක්ක අද කතා කරයි කට්ටිය ඉදිරියේදී. මම ප්‍රශ්න අහයි වල උත්තර දෙන්න ඕනි. එහෙම දෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් දැම්මම අයින් වුණත් කමක් නැහැ මේ මීටින් එකේ. හරි නේද? එන්න. ප්‍රශ්න අංක 8. තනි පුද්ගල ව්‍යාපාරයක හටගත් යම් ගනුදෙනුවක් හේතුවෙන් පහත බලපෑම වාර්තා කර ඇත. වත්කම් වෙනස් වෙලා නැහැ පුතේ. හිමිකම 80000කින් වෙනස් වෙලා වගකීම් රුපියල් හිමිකම 80000කින් වැඩි වෙලා වගකීම් රුපියල් 80000කින් අඩු වෙලා තියෙනවා. එන්න. අහන්නේ මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාරයක බලපෑම දීලා තියෙනවා. මේකෙන් මොකද්ද බලපෑම කියලා මේගොල්ලෝ අහන්නේ. බලාගෙන යන්න. මම ලියනවා මෙතන වත්කම් සමානයි හිමිකම් දන වගකීම් එහෙම නැත්නම් වත්කම් සමානයි වගකීම් දන හිමිකම්. බලාගෙන යන්න. එන්න. දැන් නිදිමතේ ඉන්න කට්ටිය S2 හැම කරගෙන නිදිමතයි අනේ මන් දන්නේ උදේ පාන්දර මොනා කරනවද මන් දන්නේ නැහැ. නේද? එහෙම ඉන්න කට්ටිය වතුර එකක් හැම බීලා එන්නකෝ විනාඩියක් අරගෙන. වතුර එකක් බීලා අනිත් කට්ටිය අහගන්න ඒගොල්ලෝ යකිහිල්ල එනකම්. වතුර එකක් හැම බීලා මූණේම හොදගෙන එන්න මේවා නිදිමතේ කරන්න පුළුවන් ඒවා නෙමෙයි. හරිද? හරි. වතුර එකක් හැම බීලා පරිස්සමට ඇවිල්ලා ඉඳ ගන්නකෝ බලන්න. මීටින් එකෙන් ලොග් අවුට් වෙන්න නැතුව. හරිද? මූණේම හොදගෙන එන්න. හරි. පුතේ ප්‍රශ්නාංක 8 paper number 1 ප්‍රශ්නාංක 8 එන්න. රුපියල් 80000ක උපචිත වියදමක් චෙක් පතකින් ගෙවීම. බලාගෙන යන්කෝ මේ ටික දාගෙන අපි හරියයිද කියලා. උපචිත වියදමක් චෙක් පතකින් ගෙවුවොත් පුතේ චෙක් පතකින් සල්ලි ගෙවනවා නම් ව්‍යාපාරේ වත්කම් මොනවා වෙනවද? අඩු වෙනවා. උපචිත වගකීම් මොනවා වෙනවද? උපචිත වියදම් එහෙම නැත්නම් වගකීම් මොනවා වෙනවද? අඩු වෙනවා නම් වත්කම් වෙනස් වෙන හින්දා මේ උත්තරේ ගන්න බෑ. අංක 2 රුපියල් 80000ක මුදල් අමතර ප්‍රාග්ධනයේ විදිහට දැම්මලු. අමතර ප්‍රාග්ධනයට දාපි වත්කම් වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. උත්තරේ ගන්න බෑ. අංක 3 රුපියල් 80000ක බැංකුණයි චෙක් පතකින් ගෙවනවා. චෙක් පතකින් ගෙවුවත් පුතේ වත්කම් අඩු වෙනවා. වගකීම් අඩු වෙන එක වෙන්නේ. ඒක ගන්නත් බෑ. 4 අයිතිකරු තම පෞද්ගලික මුදලින් රුපියල් 80000ක ව්‍යාපාරයේ බැංකු ණය වාරිකයේ ගෙවීම එහි ඇතුළත් පොලිය රුපියල් 10000යි. අයිතිකාරයා පුතේ ඔන්න හොඳ පොයින්ට් එකක්. හොඳ පොයින්ට් එකක්. හොඳට අහගන්න. පුතේ අයිතිකාරයා ව්‍යාපාරේ වියදමක් එහෙම නැත්නම් ව්‍යාපාරේ වගකීමක් උතර අහගන්න පැහැදිලිව. කවුද? අයිතිකාරයා. අයිතිකාරයා කියන්නේ මං. නැත්නම් ඔයාලා. ඇඟට ගන්න පුතේ ඒක. අයිතිකාරයා තමන්ගේ ව්‍යාපාර වියදමක්. තමන්ගේ ව්‍යාපාරය ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් වියදම්. ඒ වියදමක්. එහෙම නැත්නම් ව්‍යාපාරේ තියෙන වගකීමක්. එක්ක මොනවාද ව්‍යාපාරේ වියදමක්. එහෙම නැත්නම් ව්‍යාපාරේ තියෙන වගකීමක්. ගෙවනවා නම් පුතේ තමන්ගේ පෞද්ගලික මුදලින්. කොහොමද ගෙවන්නේ? ව්‍යාපාරයේ අයිතිකාරයා එක්ක ව්‍යාපාරයේ වියදමක් එක්ක ව්‍යාපාරයේ වගකීමක් තමන්ගේ සාක්කුවෙන් අරන් සල්ලි ගෙවනවා නම් පුතේ තමන්ගේ account එකේ තියෙන සල්ලි වලින් අරන් ගෙවනවා නම් පුතේ හොඳට මතක තියාගන්න ඔන්න ඕක අයිතිකාරයා ව්‍යාපාරයට
අමතර ප්‍රාග්ධනය යෙදුවා හා සමානයි කියන එක. කොහේ හරි ලියලා තියාගන්න පුතේ. කොහේ හරි ලියලා තියාගන්න. අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් හෝ ව්‍යාපාරයේ වගකීමක් පියවන්නේ නම් එය අයිතිකරු ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යෙදුවා හා සමානයි කියලා ලියලා තියාගන්න. එහෙනම් කතන්දරේ ලේසි. මොකද්ද කරලා තියෙන්නේ? අයිතිකරු තම පෞද්ගලික මුදලින් රුපියල් 80000ක ව්‍යාපාරයේ බැංකු ණය වාරිකය. එහෙනම් පුතේ හිමිකම වැඩි වෙනවා 80කින්. එහි ඇතුළත් පොලිය 10යිලු. පොලියේ හින්ද පුතේ ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා 10කින්. එහෙනම් පුතේ ඇත්තටම බැංකු ණය අඩු වෙන්නේ නැත්තේ 70යි. මේ උත්තරේ ගන්න. මොකද වෙලා තියෙන්නේ? බෑ මං හිතන විදිහට. ධන 80ක් වෙන්නේ. ධන 80යි ඍණ 80යි තියෙන්නේ. එහෙනම් උත්තරේ 5 කියලා කියන්නේ නැතුව එහෙනම් උත්තරේ එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි හතරක් නෙවෙයි කියලා. එහෙනම් ඉතින් උත්තරේ 5නේ කියලා 5 ගහන්න නැතුව මොකද කියලා බලන්න වෙලා තියෙන්නේ. අයිතිකරු තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ 80000ක ණය හිමියෙකුට 8000කට වට්ටමකට යටත්ව මුදල් ගෙවීම. පුතේ මම කිව්වා අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් එක්ක ව්‍යාපාරයේ වියදමක් පියවුවොත් එක්ක ව්‍යාපාරයේ වගකීමක් පියවුවොත් අපි කිව්වා ඒ පියවන අගය අයිතිකරු ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යෙදුවා හා සමානයි කියලා. නම් හොඳට මතක තියාගන්න. අයිතිකාරයා ගෙවන්නේ ව්‍යාපාරයේ වියදමක්ද? අයිතිකාරයා ගෙවන්නේ ව්‍යාපාරයේ වගකීමක්ද? ඒ ගෙවන ගාණින් ඒ පියවන ගාණින් අයිතිකාරයාට තියෙන අයිතිය හෙවත් හිමිකම මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. එහෙනම් පුතේ ප්‍රශ්නාංග 5 අයිතිකරු පිළිතුරු අංක 5 අයිතිකරු තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ 80000ක ණය හිමියෙක්ට 8000කට වට්ටමකට යටත්ව මුදල් ගෙවලා. පුතේ 80000ක ණය හිමියෙක් ඉන්නෝ ඒ මනුස්සයට අපි සල්ලි ගෙවන්න ඕන. අන්න ලාච්චුවේ අතගාලා බැලුවා ලාච්චුවේ සල්ලි නැහැ රුපියලක්වත්. අයිතිකාරයා මොකද කරන්නේ? රුපියල් 80000ක් අරගෙන යනවා කාගාවටද? ණය හිමිය ගාවට ණය ගෙවන්න. නන්න ණය ගෙවන්න ගියාට පස්සේ රුපියල් 8000ක වට්ටමක් දීලා අපි රුපියල් 80000ක් අරගෙන ණය හිමියා ගාවට ගියාට පස්සේ ණය හිමියා කියනවා මම ඔයාලට රුපියල් 8000ක ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. එහෙනම් අයිතිකාරයා සල්ලි ගෙවන්නේ නැත්තේ කීයද පුතේ? අයිතිකාරය රුපියල් 80000ක ණය හිමියෙක්ට සල්ලි ගෙවන්න යද්දී ඒ මිනිස්සයා ආපහු 8000ක් අපිට දෙනවා නම් එහෙම නැත්නම් ඒ මිනිස්සයා තව රුපියල් 8000ක් අපෙන් ගන්නෙ නැත්තම් ඇත්තටම අයිතිකාරයා සල්ලි ගෙව්වේ කීයද? කීයද? chat එකට දාන්නකෝ බලන්න. කී දිනෙකද මේක හරියට කරයිද කියලා බලන්න. කීයද? රුපියල් 70 2000යි පුතේ. 80000ක ණය මිනිස්සෙක් ඉන්නවා අර පැත්තේ. සල්ලි ටික අරන් යනවා මේ මිනිස්සයාට ගෙවන්න. ව්‍යාපාරේ ලාච්චුවෙන් නෙමෙයි අයිතිකාරයාගේ සාක්කුවේ. 80000ක් අරගෙන යද්දි මේ මිනිස්සයා කියනවා රුපියල් 8000ක් මට එපා. මට 8000ක් අඩු කරලා දෙන්නකෝ කියනවා. එහෙනම් අයිතිකාරයා ඇත්තට මේ මිනිස්සයාට සල්ලි ගෙවන්නේ නැත්තේ රුපියල් 80000ක්ද 72000ක්ද? 72000යි පුතේ. මම කිව්වා අයිතිකාරයා ව්‍යාපාරයේ වියදමක් හෝ ව්‍යාපාරයේ හිමිකමක් තමන්ගේ පෞද්ගලික මුදලින් පියවනවා නම් පුතේ අන්නේ අගයට මම කිව්වා මොකක් කියලාද? අමතර ප්‍රාග්ධන කියනවා නම් අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා කීයකින්ද? 72කින්. ඒ වගේම පුතේ මේ රුපියල් 8000ක වට්ටම අයිතිකාරයට දීපු එකක්ද ව්‍යාපාරය නමින් දීපු එකක්ද? ව්‍යාපාරය නමින් දීපු එකක්. එහෙනම් පුතේ රුපියල් 8000කින් මොනවා වැඩි වෙනවද? හිමිකම ආයෙ වැඩි වෙනවා. මේ මොන වට්ටම්ද? ලද වට්ටම්. හොඳට මතක තියාගන්න පුතේ මේ ගෙවන්නේ අයිතිකාරයාගේ දේවල් නෙමෙයි හොඳේ. ව්‍යාපාරේ දෙයක් ගෙවන්න යද්දි වට්ටමක් හම්බ වෙනවා නම් ඒක අයිති වෙන්න ඕනේ කාටද? ව්‍යාපාරයට. ඒක අයිතිකාරයට හම්බ වෙන්න ඕනේ නෑ. එහෙනම් 72කින් අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. 8කින් ව්‍යාපාරේ 72කින් අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. 8කින් ලද වට්ටම් කියලා හිමිකම වැඩි වෙනවා. එහෙනම් පුතේ වගකීම කීයක වගකීමක් මේ පියවන්නේ? කීයක ණය හිමියටද සල්ලි ගෙවන්නේ? 80ක ණය හිමියට නම් වගකීම අඩු වෙනවා කීයකින්ද? 80කින්. පිළිතුර අංක 5. ඒකට එන්න ඕනේ මේ දෙක. පිළිතුර අංක 5. වගකීම අඩු වෙන්න ඕන 80කින් හිමිකම වැඩි වෙන්න ඕනේ
80කින්. එතන ශේෂ කරාට පස්සේ මේ වගකීම් අඩු වෙන්න ඕනේ 80කින්. හිමිකම් වැඩි වෙන්න ඕනේ 80කින්. පිළිතුරු අංක 5. මේ පිළිබඳ ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවනම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද කාට හරි? නැද්ද? හරි. ඊළඟ ප්‍රශ්නේ මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ මම ඔයාලගෙන් අහන්නේ පුතේ. ඒකින්ද හැමෝම උත්තර දෙන්න ඕනි. අනිවාර්යෙන් උත්තරේ දාන්න ඕනි. 70ක් ඉන්නවා මේකේ. මමත් එක්ක 71ක් ඉන්නවා. ඒක නිසා 70 කියන්නේ අඩුම ගානේ 70කින්වත් වඩා උත්තර ඕනේ. අඩුම ගානේ. chat එකට දාන්න ඕන. එන්න. පුතේ අංක 9 තියෙනවා ව්‍යාපාරයක් විසින් ලබාගත් ණය සඳහා පොලිය ගිණුම් වර්ෂයේ අවසන් දින වන විටත් ගෙවා නොමැතද? ඒ ව්‍යාපාරේ ණය ගත්තන් පස්සේ බැංකු වලින් පොලිය අය කරනවානේ. අන්නේ පොලිය මේ අවුරුද්දේ අන්තිම වෙනකොටත් ගෙවලා නැල්ලුවා අපි. එහෙනම් මොකද්ද වෙන්නේ කියලා අහනවා ඒකෙන්. මට ඕනේ උත්තරේ. ඉක්මනට chat එකක් දාන්න හැමෝම. ළමයි දෙන්නයි 3 දෙනයි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 42යි 43යි 44යි 45යි 46යි 47යි 48යි 49යි 50යි 52යි 53යි 54යි අනිත් ළමයි නිදිද 55යි 56යි 57යි 58යි 59යි 60යි 60යි අනිත් ළමයි නිදි ඇතිනේ මම ඊළඟ දවසේ එද්දී ඔයාලට කොට් එකකුයි බෙඩ් ෂීට් එකකුයි එවන්නම්කෝ උදේ නිදා ගන්න. තව මාස 4යි නිදා ගන්න තියෙන ඊට පස්සේ සදාටම නිදා ගන්න වෙන්නේ නැහැ ආයේ. මේ මාස 4 හරි මේ මාස 4 වැඩිපුර නිදාගත්තොත් එහෙම ජීවිත කාලෙම නිදාගෙන තමයි ඉන්න වෙන්නේ. වෙන මුකුත් වැඩක් කරන්න වෙන්නේ නැහැ. 58යිද කොහෙද දැම්මේ? හරි. කමන්නේ. ඊළඟ පාර අහද්දි මම ඩිරෙක්ට් අහනවා. ළමයාගේ නම කිව්ව ඇහුවා උත්තර දෙන්න බැයි නම් ගියත් කමන්නේ නැහැ මට හොඳේ මේ මීටින් එකෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ මොකද මේක කරන්නේ මගේ හොඳකට නෙමෙයි ඔයාලගේ හොඳට කරන හින්දා. හරි. එන්න. ව්‍යාපාරයක් අරගෙන තියෙනවා පුතේ ණයක්. මොනවද අරන් තියෙන ව්‍යාපාර? ණය ගන්නවා පුතේ. දැන් අපිට සල්ලි නැතුනම අපි ලෝන් ගන්න ඒ වගේ ව්‍යාපාරවල මූල්‍ය දුෂ්කරතා පියව ගන්න එහෙම නැත්නම් ව්‍යාපාරවල ප්‍රතිආයෝජනය කරන්න ආයෝජනය කරන්න ව්‍යාපාර ගන්නවා පුතේ ණය. බොහෝ දුරට ව්‍යාපාර ණය ගන්න බැංකු වලින්. හිතන්න බැංකුවකින් ලබාගත් ණයක් සඳහා පුතේ අපි වාරිකයක් ගෙවන්න ඕනේ. ණය ගත්තොත් අපි මොනවාද ගෙවන්න ඕනේ? ඒ ණය ටික ගෙවන්න ඕනේ. ණය ටික විතරක් නෙමෙයි අපි ගෙවන්නේ මොනත් එක්කද? පොලියකුත් එක්ක. බැංකුව අපිට ආදරයට නෙවෙයි පුතේ ණය දෙන්නේ. බැංකුව අපිට ආදරයට අනේ මේ ව්‍යාපාරය තව ටිකක් දියුණු වේවා. ඒකින්ද මම ඔයාලට ණයක් දෙනවා. ඔයා මට ණය ටික විතරක් ගෙවලා ඉවර කරන්න. මට පොලි එපා. කියලා එහෙම තියෙන බැංකු තියනවාද? මම හිතන විදිහට ඔය මුස්ලිම් ආගමේ මොකක් හරි සම්ප්‍රදායක් හරි මොකක් හරි දෙයක් තියෙනවා මම අහලා තියෙනවා මගේ මුස්ලිම් යාළුවෙක් මට දවසක් කියලා මම අහලා තියෙනවා මුස්ලිම් බැංකු වල නම් පොලි අය කරන්නේ නැති කතාවක්. ඒක ඇත්තද බොරුද කියන්නේ මම හරියටම දන්නේ නැහැ. එහෙම කතාවක් එහෙම නැත්තම් පුතේ සාමාන්‍ය බැංකුවක නම් පොලි ගන්නවා. අපි ලක්ෂයක ණයක් ගන්න ගියොත් එහෙම එයාලා කියනවා වාර්ෂික පොලි අනුපාතය 12%යි. ඔයාලා හැම මාසෙම මේ ණය මෙන්න මේ ගානේ ගෙවන්න ඕන. එතකොට අපි ගෙවන වාරිකය ඇතුලේ පුතේ රාගන්න. අපි ගෙවන මොකක් ඇතුලේද? අපි ගෙවන ණය වාරිකය ඇතුලේ අනිවාර්යෙන්ම ඇතුළත් වෙනවා. ණය ඇතුළත් වෙනවා පුතේ. ණය ගෙවෙනවා. 12000ක් ගෙවනවා නම් ඒකෙන් 2000ක් පොලිය නම් ණය කීයද? 10000ක් ගෙවෙනවා. එහෙනම් ණය වාරිකය හැදෙන්නේ පුතේ ණය වලින් සහ පොලියෙන්. ණය වාරිකය හැදෙන්නේ කොහොමද? ණය වලින් සහ
පොලිය තමයි බැංකුවේ ආදායම වෙන්නේ. අපි ලෝන් එකක් අරගෙන ඒකෙන් ගෙවන ණය වාරිකයේ පොලිය තමයි බැංකුවේ ආදායම වෙන්නේ අපේ වියදම වෙන්නේ. පැහැදිලි නම් කතන්දරේ. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ව්‍යාපාරයක් විසින් ලබාගත් ණය සඳහා පොලිය ගිණුම් වර්ෂයේ අවසාන වන විට උපචිත වෙලාද. ඒ කියන්නේ ගෙවා ගන්න බැරි වෙලා. මේ මාසේ එහෙම නැත්නම් මේ ගිණුම් වර්ෂයේනේ මේ අවුරුද්දේ අන්තිම දවස් වෙනකනුත් අපිට පොලියවත් ගෙවා ගන්න බැරි වෙලා. සකල සිරින් ශ්‍රී ලංකාව වගේ ව්‍යාපාරයක් වෙන්නේ නැති මේක. නේද? ලංකාවේ පොලිය ගෙවන්නත් පිටරටින් සල්ලි තියෙනවනේ නේ. ඔවා කියන්න එපා වැඩි ඇහෙන්න. මේ හරි නෑනේ නේද? ව්‍යාපාරයක් විසින් ලබාගත් ණය සඳහා පොලිය ගිණුම් වර්ෂය අවසන් වන විටත් ගෙවන නැල්ලු. එමගින් මොකද්ද වෙන්නේ කියලා අහනවා. පුතේ තියෙන්නේ ඔක්කොම හිමිකම අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා, හිමිකම වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා, දෙකම වැඩි වෙනවලු, එකක් අඩු වෙනවලු, අරක වැඩි වෙනවලු, මේක වැඩි වෙනවලු. ඔන්න පුතේ ප්‍රශ්න නෙමෙයි අමාරු. පිළිතුරු අමාරු කරලා තියෙනවා. සමහර පිළිතුරු තියෙනවා පුතේ එකම තියෙන එකක් විතරක් වෙනස්. එකම එකක් වෙනස්. හරිනේ? ඒ වගේ ප්‍රශ්න පත්‍ර වලට ඇවිල්ලා ඇති. ප්‍රශ්න පත්‍ර 3ක් කීවාලගේ කුරියර් එකට දැම්මා. පළවෙනි මිෂන් දෙකත් එක්ක. එතකොට ප්‍රශ්න පත්‍ර 3ක් හැමෝටම ඇවිල්ලා ඇති. මේ වෙනස් කිරීම් ටික හදාගන්න. අපිට ලබන සතිය මං හිතන විදිහට පේපර් ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ. මම බෞද්ධෙක් විදිහට මෙතන ඉන්න බහුතර දෙනෙක් බෞද්ධයෝ විදිහට අපි අනුගමනය කරන ධර්මයක් තියෙනවා නම් අපි ගරු කරන දෙයක් තියෙනවා නම් අපේ සිදුවත් බෝධිසත්වයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ සිදුවත් කුමරාගේ තෙමඟුල ඉපදීම බුදු වීම සහ පරිනිර්වාණය කියන කාරණා තුනම සිද්ධ වෙච්ච වෙසක් පොන් පොහෝ දිනය හෝ ඊට ඒ දිනයට පස්සේ දිනය ලබන බ්‍රහස්පතින්ද අපිට එළඹෙනවා. ඉතින් මම එදාට පන්ති කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුතේ කොහොම වෙසක් පොයේට පොසොන් පොයේට මම පන්ති කරන කෙනෙක් නෙමෙයි. අනිත් දවස් වලටත් එහෙම පන්ති කරන්නේ නැහැ. අනිත් පොය දවස් වලටත් එහෙම පන්ති කරන්නේ නැහැ. හදිසියෙ පන්තියක් දාගන්න වුණොත් පොය දවසේ හවසට දානවා මිසක් මම පොය දවස් වලට සාමාන්‍යයෙන් පන්ති කරන්නේ නැහැ. හදිසි දාන්න උනොත් දානවා. හොඳේ ස්පෙෂල් ක්ලාස් එකම කියලා දානවා මම. එහෙම නැති වුණොත් දාන්නේ නැහැ. ඒකින්ද ලබන සතියේ පේපර් ක්ලාස් එක ඔයාලගෙන් චුට්ටි දුරකට ඈතට යයි. මම වීඩියෝ එකක් හරි කරලා දාන්න බලන්නම්. මොනවා හරි ප්‍රශ්න ටිකක් කතා කරලා වැදගත් වෙයි කියලා හිතන දේවල් ටිකක්. උපරිම try එකක් දෙන්න. එහෙම බැරි වුණා කියලා තරහ වෙනව නෙවෙයි මමත් එක්ක. ඊළඟ සතියේ නැවතත් ආයේ අපේ වැඩේ කරගෙන යනවා මේ විදිහට. අහගන්න. පුතේ බැංකුවෙන් අරන් තියෙන අපි ණයක්. ණයක් ගත්තා නම් උන්ට පොලී ගෙවන්න ඕනේ. කාටද? බැංකුවට. බැංකුවට පොලී ගෙවනවා කියන්නේ අපිට මේක මොනවද? අපි බැංකුවට පොලියක් ගෙවනවා කියන්නේ අපිට ඒක ආදායමක්ද වියදමක්ද? වියදමක්. වියදම් ඉන්න හිමිකම් මොනවා වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් පුතේ හිමිකම අඩු වෙන්න ඕනේ. ඇයි හිමිකම අඩු වෙන්නේ? ණය පොලිය ගෙවපු හින්දාද? ණය පොලිය දරපු හින්දාද? ණයක් අරන් තියනවා පුතේ වර්තමානයේ බැඳීමකුත් එක්ක තියෙන්නේ. අපි ලෝන් එකක් අරගෙන තියෙනවා බැංකුවකින්. ගත්ත ලෝන් එකට අදාළව බැංකු ණය වාරිකයක් ගෙවන්න ඕන. වාරිකේ ගෙවුවද නැද්ද කියලා අපිට කියලා නෑ. නමුත් අපිට පොලිය ගෙවලා නැල්ලු තාම. අපේ පොලිය ගෙවලා නැල්ලු. පොලිය ගෙවුවත් නැතත් පුතේ ඒක අපිට ආදායමක්ද වියදමක්ද? වියදමක්. මොකද මේ ගිණුම් කාල පරිච්ඡේදය තුලදී අපි බැංකු ණය පොලිය ගෙවන්න බැඳලා ඉන්නවා. ඒ පොලිය අපිට වියදමක්. පොලිය වියදමක් හින්දා හිමිකම් මොනවා වෙනවද? අඩු වෙන්න ඕනි පුතේ. පොලිය ගෙවලාද නැද්ද? ගෙවලා නැහැ. එහෙනම් ගෙවිය යුතුයි. ගෙවන්න ඕනේ දැන්ද අනාගතයේද? හැකි ඉක්මනින් ගෙවන්න ඕනේ පුතේ. අනාගතේ ගෙවිය යුතුයි. ගෙවිය යුතු දේවල් වලට අපි කියනවා වත්කම් කියලාද වගකීම් කියලාද? වගකීම් කියලා. එහෙනම් වගකීම් මොනවා වෙනවද? ගෙවලා නැහැ කියන්නේ පුතේ. ගෙවලා නැහැ කියන්නේ ගෙවිය යුතු තත්ත්වයටපත් වෙලා. ගෙවිය යුතු ඒවා රුපියල් 10000යි නම් 10000කින් මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. එහෙනම් වගකීම් වැඩි වෙලා හිමිකම් මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. පොලිය සඳහා ණය සඳහා පොලිය උපචිත වූ විට. එහෙනම් උත්තරේ වෙන්නේ හිමිකම අඩු වන අතර වගකීම් වැඩි වෙනවා. උත්තරේ අංක 3. දෙසැම්බර් මාසය තුලදී එක්තරා ව්‍යාපාරයක භාණ්ඩ මිලදී ගැනීම සහ විකුණුම් පමණක් සිදු වුණාලු. භාණ්ඩ අරගෙන තියෙනවා, භාණ්ඩ විකුණලා තියෙනවා, එච්චරයි. දෙසැම්බර් 1 වන දිනට හා 31 දිනට පිළියෙල කර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඔබට ලබා දී ඇත.
කාල පරිච්ඡේදයේ ලාභය හෝ අලාභය සමාන වෙන්නේ. පුතේ මම මේ පාඩම රිවිෂන් එකෙත් තාම කතා කරේ නෑ මේ කොටස. සුද්ධවත්කම් පදනම මත එහෙම නැත්නම් ලාභ සමීකරණයේ මත සුද්ධ ලාභය ගණනය කිරීම. මම කරලා නැහැ තාම. ඒ නිසා මට උත්තරයක් ඕන. නමුත් මෙතන ඉන්නේ බබාලා නෙමෙයි. පුරතල් කරන්න පොඩි නලවන්න ඕනි බබාලා නෙමෙයි මෙතන ඉන්නේ. 2021 උසස් පෙළ විභාගයට මුහුණ දෙන තියරි කරුණු ටික දන්න මොන ටිකක් ඉන්නේ. නැත්නම් මේ උදේ පාන්දර 6:45ට නිදි මරාගෙන මෙතන ඇවිල්ලා පේපර් එකක් කතා කරන්න බලාගෙන ඉන්නේ නැහැ. කතන්දරේ ලේසිනේ නේද? එහෙනම් පුතේ මට 10ට උත්තරයක් දෙන්න. මෙයාලා අහන්නේ මේ ගිණුම් කාල පරිච්ඡේදය ඇතුලේ වෙලා තියෙන්නේ ගැණුනුයි විකුණුනුයි විතරයිලු. එහෙනම් භාණ්ඩ ටිකක් අරගෙන භාණ්ඩ ටිකක් විකුණනවා. භාණ්ඩ ගන්නවා විකුණනවා. ගන්නවා විකුණනවා. මෙයාලා අහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දෙකක් දීලා තියෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දෙකක් දීලා තියෙනවලු ආරම්භයේ අවසානයේ. මෙයාලා අහන්නේ කාල පරිච්ඡේදයේ ලාභය හෝ අලාභය. උත්තරේ කියන්න chat එකක් දාන්න. ඉක්මන් කරන්න. chat එකක් දාන්න ළමයි තුන් දෙනා දාලා තියෙනවා. ළමයි රැල්ලට දාන්න එපා හොඳේ. අපේ මිනිස්සු එහෙමනේ. අපේ මිනිස්සු රැල්ලට ආදරෙයි. රැල්ලට ආසයි. රැල්ල තමයි අනුගමනය කරන්නේ. ඒක පුතේ හොඳ රැල්ලක් වුණොත් හොඳයි. ඒක නරක රැල්ලක් වුණොත් එම අවුල් එතන. නේද? ඒක නරක රැල්ලක් වුණොත් අවුල්. රැල්ලක් හදාගන්න. තාම එක උත්තරයක් එක්කෙනයි උත්තර දීලා තියෙන තාම. පුතේ අපි රැලි වලට ආසයිනේ අපේ මිනිස්සු. අපේ මිනිස්සු මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු ගොඩක් රැලි වලට ආසයි. නමුත් ඒ රැල්ල හොඳ රැල්ලක් වුණොත් හොඳයි. හරිද? ඒ රැල්ල හොඳ රැල්ලක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ ඒක නරක රැල්ලක් වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ මිනිස්සු කැමති තව කෙනෙක් කොපි කරන්න. නේද? එක ළමයි දෙන්නයි දිල්මි චමති පියුමාල් ගිහාන් 4යි 5යි ළමයි 5 දෙනයි පුතේ මේ පන්ති 6 දෙනයි 7 දෙනයි 8යි 9යි 10යි නිවැරදි පිළිතුර දාලා තියෙන 10 දෙනයි. හරිද? රැලි තියෙනවා පුතේ එක රැලි චිත්‍රාන්දින රැල්ල ගස් කපන රැල්ලට විරෝධය දැක්වීමේ රැල්ල එක රැලි තියෙනවා පුතේ. නමට විතරයි ගොඩාක් රැලි තියෙන්නේ නේද? සමහර මිනිස්සු ඉන්නවා අල්ලපු ගෙදරට මොනාර එකක් ගෙනාවොත් පිටක් ගන්නවා. අල්ලපු ගෙදර මිනිස්සු කන්න නැතුව ඉන්නවනම් පිට කන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිස්සු කරන එකම කරන කට්ටිය ඉන්නවා. මම දැක්කව ලකයිසිකයි ලගේ වීඩියෝ එකක් එහෙම දාලා තියෙනවා. මේ අල්ලපු ගෙදර ඒවම කරන්න ගිහිල්ලා අන්තිමට නන්නත්තර වෙනවා. වැඩක්. නේද? ඔයාලා බලනවනේ ඉතින් මම ආයෙ බොරු කියන්න ඕනේ නැහනේ. මෙතන ඉන්න කට්ටිය බලනවා. WhatsApp එක පාවිච්චි කරනවා කියන්නේ YouTube එක පාවිච්චි කරනවා කියන්නේ Google එක ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනවා ඒවා බලනවා. අපි බලන්න එපා කියලා බලන්න නැතුව ඉන්නවද? නෑනේ පුතේ බලනවනේ. බොරු කියන්න ඕනේ නෑනේ රියැලිටි ඒකනේ පුතේ ඇත්ත කතාව ඒකනේ. අපි කොච්චර එපා ගුවත් බල එඩිට් කරනවා. මම දන්නවා. මොකද අපිත් ওই කාලේ පහු කරා. හරිද? ඒක නිසා තමන් කරන වෙලාවට ඒ කරන දේ පිළිබඳ 100% අවධානය දීලා කරන්න. ෆිල්ම් එකක් බලනවා නම් බලන්න. හැබැයි මේ ෆිල්ම් බලන්න එපා පැය 24 මොදේ. ෆිල්ම් එකක් බලනවා නම් සතියකට සැරයක් සති දෙකකට සැරයක් ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක බලන වෙලාවට ෆිල්ම් එක විතරක් බලන්න. පාඩම් කරන්න යන්න එපා ගණන් හදන්න. අර අයිතිකාරයාගේ ආරම්භයේ තිබ්බ ටිකයි අවසානයේ තිබ්බ ටිකයි මූල තත්ත්ව ප්‍රකාශයක් දීලා තියෙනවා. ගැනුම් විකුණු විතරයි ලුනේ එකේ. කියලා ඒවා හිතන්න යන්න එපා. ඒතකොට ෆිල්ම් එක නෙවෙයි බලන්නේ ගිණුම් කරන සමීකරණය. ලාභ සමීකරණය. ෆිල්ම් එක බලනකොට ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එක බලලා ඉවර වෙලා ඇවිල්ලා ෆිල්ම් එකේ ඉන්න චරිතය වගේ මේ ඇක්ට් කරන්නේ නැතුව ගණන් ටික හදන්න පටන් ගන්න. හරි නේද? හරි. එන්න. දෙසැම්බර් මාසය තුලදී එක්තරා ව්‍යාපාරික භාණ්ඩ මිලදී ගැනීම සහ විකුණුම් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. භාණ්ඩ මිලදී ගැනීම විකුණුම් විතරයි නම් සිද්ධ වෙලා තියෙන්නේ පුතේ. දරහ ගන්න. අපේ ව්‍යාපාරය ඇතුලේ කිසියම් ගිණුම් කාල පරිච්ඡේදයක් ඇතුළේ වියදම් සහ ආදායම් විතරයි නම් සිද්ධ වෙලා තියෙන්නේ.
ආදායම් සහ වියදම් විතරයි නම් තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ආරම්භයේ තිබ්බ හිමිකමයි අවසානයේ තිබ්බ හිමිකමයි අතර වෙනස ආයතා ගන්න. ආරම්භයේ තිබ්බ හිමිකමත් අවසානයේ තිබ්බ හිමිකමත්. අපි ඒක සාමාන්‍යයෙන් කියන්නේ අවසාන හිමිකමෙන් ආරම්භක හිමිකම අඩු කළාට පස්සේ අවසාන හිමිකමෙන් ආරම්භක හිමිකම අඩු කරාට පස්සේ ලාභයක් එනවා කියලා. මම චුට්ටක් පැහැදිලි කරන්න ඕනේ මොකද මේ පන්තියෙන් භාගයකට වැඩිය මේ උත්තරේ වරද්දගෙන තියෙනවා. බලා ගන්න. බලා ගන්න. මොකද්ද කියන්නේ? භාණ්ඩ මිලදී ගැනීම සහ විකුණුම් විතරයිලු සිද්ධ වෙලා තියෙන්නේ. භාණ්ඩ මිලදී ගැනීම සහ විකුණුම් විතරයිලු සිද්ධ වෙලා තියෙන්නේ. මූල තත්ත්ව ප්‍රකාශයක් දීලා තියෙනවලු. අනේ මූල තත්ත්ව ප්‍රකාශයක් දීලා තියෙනවලු. කාල පරිච්ඡේදයේ ලාභය හෝ අලාභය සමාන වේ. පුතේ අපිට ලාභය හොයන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රේ කොහේරි ලියලා තියාගන්න. ලාභය සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම කියලා. අපි පුතේ මේ අග හිමිකම කියන එකට අපි ලස්සන වචනයක් කියනවා සුද්ධවත්කම් කියලා. සුද්ධවත්කම්. අපි මේ හිමිකම කියන එකට නම් මොකද්ද කියන්නේ? සුද්ධවත්කම් කියලා කියනවා. එහෙනම් ලාභය සමානයි අග හිමිකම ඍණ මුල හිමිකම. වරහන් ඇතුලේ ලියා ගන්න. වරහන් ඇතුලේ ලියා ගන්න කාල පරිච්ඡේදය තුල කාල පරිච්ඡේදය තුල ආදායම් සහ වියදම් පමණක් දැකිය හැකි නම් ඒ කියන්නේ ගිණුම් කාල පරිච්ඡේදය ඇතුලේ වෙලා තියෙන පුතේ ආදායම් වියදම් විතරයි. අයිතිකාරය ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරලත් නැහැ. අයිතිකාරය ව්‍යාපාරයේ මුදල් ගෙදර අරන් ගිහිල්ලත් නැහැ. වෙලා තියෙන්නේ ආදායම් සහ වියදම් විතරයි. ඒ කියන්නේ හිමිකමේ වෙනස් වීමට බලපාලා තියෙන්නේ. හිමිකමේ වෙනස් වීමට බලපාලා තියෙන්නේ පුතේ ආදායම් සහ වියදම් විතරක් නම්. ආදායම් සහ වියදම් විතරක් නම් හිමිකමේ වෙනස් වීමට බලපාලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. කිසියම් ගිණුම් කාල පරිච්ඡේදයක අග හිමිකමෙන් මුල හිමිකම අඩු කළාට පස්සේ අපිට හොයන්න පුළුවන් මොකද්ද? ලාභය. ලාභය හෝ අලාභය සමානයි. එහෙනම් අග හිමිකම අඩු කිරීම මුල හිමිකම. අපි රිවිෂන් එකේ ලබන සතියේක සම්පූර්ණයෙන් කතා කරනවා. මේ සතියේ කතා කරනවා. හරිනේ. සුද්ධවත්කම් පදනම. හොඳට මතක තියාගන්න ආයෙත්. යම්කිසි ව්‍යාපාරයක කාල පරිච්ඡේදය තුළ සිදුවී ඇත්තේ ආදායම් සහ වියදම් පමණක් නම් ඒ ව්‍යාපාරේ ලාභය සමාන වෙනවා අග හිමිකමෙන් මුල හිමිකම අඩු කළාට පස්සේ නාගේට. හිතන්න පුතේ අග හිමිකම 1000ක් තිබුණා. මුල හිමිකම 800යි. එහෙනම් පුතේ මේ හිමිකමේ වෙනස් වීම ඇතුලේ තියෙන්නේ මොනයි විතරක් නේද? ආදායම් වියදම් විතරයිලු. එහෙනම් පුතේ ආදායමෙන් වියදම අඩු කළාට පස්සේ නේද ලාභය එන්නේ? එහෙනම් ලාභය කීයක් එන්න ඕනද? 200ක් එන්න. පැහැදිලි කතන්දරේ. එහෙනම් උත්තරේ දෙසැම්බර් 1 හා දෙසැම්බර් 31 තිබූ අයිතිකරුවන්ගේ හිමිකම් වෙනසට දෙසැම්බර් 1 සහ දෙසැම්බර් 31 දින තිබ්බ අයිතිකරුවන්ගේ හිමිකමේ වෙනසටම සමාන වෙනවා. හරි. 11 වෙනි එක හැදුවා දෙන උත්තරේ අංක 3 10ට උත්තරේ 3. 11 වෙනි එක හදපු කට්ටිය නන උත්තරේ දාන්න. 11ට උත්තරේ දාගෙන යන්න. ඉක්මන් කරන්න. ඔයගොල්ලෝ දානකම් මම 11ට උත්තරේ හදනවා. මෙතන බෝඩ් එකේ. හරි එන්න පුතේ. ආර්යවංශ රුපියල් ලක්ෂ 9ක මුදල් ආයෝජනය කරමින් 2021 3.31 දින සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළා. මම ලියනවා පුතේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඔයාලට මතක ඇති ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. නේද පුතේ? ව්‍යාපාරයක් ඇතුළේ තියෙන සම්පත් ටික ඒකේ අයිතිකාරයටයි බාහිර පාර්ශවයට ඇති අයිතියට සමාන වෙනවා කියලා අපි කතා කරා. හරි. ආර්යවංශ රුපියල් ලක්ෂ 9ක මුදලක් ආයෝජනය කරාලු පුතේ. එහෙනම් ආර්යවංශ රුපියල් ලක්ෂ 9ක් ආයෝජනය කරා නම් ලක්ෂ 9කින් අපේ වත්කම් වැඩි වෙනවා. ලක්ෂ 9කින් ආර්යවංශගේ හිමිකම වැඩි වෙනවා. අයිතිකරුවන්ගේ අයිතිය වැඩි වෙනවා. 2021 4.30 දිනෙන් අවසන් මාසය තුලදී
රුපියල් 4,50,000ක පිරිවැය වූ භාණ්ඩ ණයට මිලදී ගත් අතර මම මේක හදන්නේ පුතේ දහස් වලින් ලියලා තියාගන්න කොහරි දහස් කියලා. 4,50,000ක පිරිවැය වූ භාණ්ඩ ණයට මිලදී ගත් අතර අන්න 450ක ඒවා ණයට අරන් තොගයක් ගන්නකොට පුතේ තොගේ වැඩි වෙනවා 450කින් තොගේ කියන්නේ වත්කම. අරන් තියෙන්නේ සල්ලි වලට නම් පුතේ මුදල් අඩු වෙනවා 450ක්. මුදල් කියන්නේ වත්කමක්. නමුත් අරන් තියෙන්නේ සල්ලි වලට නෙමෙයි ණයට. ණයට මිලදී අරන් තියෙන්නේ. එහෙනම් ණය වැඩි වෙනවා 450කින්. ඒවා ලක්ෂ 6කට අත්පිට මුදලට විකුණන ලදී. ඒවා ලක්ෂ 6ට විකුණනලු පුතේ. එහෙනම් 450 ඒවා ගන්නකොට තොගේ වැඩි වෙනවා වගේම 450 ඒවා විකුණද්දී තොගේ මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනි. කීයකටද විකුණලා දෙන්නේ? ලක්ෂ 6කට. 450ක ඒවා ලක්ෂ 6කට විකුණනා නම් පුතේ අපිට මුදලට 450ක තොගයක් ලක්ෂ 6කට අපි විකුණනවා. විකුණන්නේ මුදලට. එහෙනම් කීයක් අපිට සල්ලි හම්බ වෙනවද? 600ක් හම්බ වෙන්න ඕනි. අපේ කීයකින් තොගේ අඩු වෙනවද? මේ ටික ලියාගෙන යන්නම්කෝ. මෙතන මුදල් අංක 2 450ක ඒවා ගන්නවනේ. තොග මේ ටික ආයි විකුණනවානේ. තොග මේ මුදල්. හාරසිය 50ක පිරිවැය වෙච්ච මම මෙහෙම දාන්නම් අංක 1 අංක 2 අංක 3 පළවෙනි එකේ තමයි මොකද්ද වෙලා තියෙන්නේ අයිතිකාරය ලක්ෂ 9ක් ආයෝජනය කළා පුතේ. එහෙනම් මුදල් වැඩි වෙනවා ලක්ෂ 9කින් හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 9කින්. අංක 2 රුපියල් 4,50,000ක තොගයක් ණයට ගන්නවා. ණයට ගත්තත් මුදලට ගත්තත් පුතේ තොග මොනවා වෙනවද? වැඩි වෙනවා ඒකින්ද තොගේට 450ක එකතු කරන්න අරන් තින්නේ ණයට. ණයට ගත්තනම් පුතේ ඒ මිනිස්සුන්ට තියෙන අයිතිය මොකද වෙන්නේ? ණය හිමියට මේ තොගේ ඇත්තටම අයිතිය තියෙන්නේ කාටද? අයිතිකාරයටද? ණය හිමියටද? ණය හිමියට. එහෙනම් ණය හිමියට තියෙන අයිතිය වැඩි වෙනවා 450කින්. අංක 3 450කට ගත්ත තොගය 600කට විකුණනවලු. එහෙනම් 450 ඒවා 600ට වික්කන් අපිට කීයක් ලාභද? 150ක් ලාභයි. තොග විකුණුම් ලාභය. අංක 4 තවද ව්‍යාපාරයේ 80000ක වියදමක් මාසය තුලදී දරුවලු. පුතේ හොඳට අහගන්න මේක. සියලු වැඩ නවත්තලා එන්න ඉක්මන් කරන්න. සියලු වැඩ නවත්තන්න. පෑන් පැන්සල් පොත් ඔක්කොම පැත්තකින් තියන්න. එන්න. හිත කය වචන එක තැනකට ගන්න. දැන් හොයනවද? හිත කය වචන එකම පස්සේ හොයනවද වැටලා තියනවද දන්නේ නැහැ. මගේ කය, මගේ සිත, මගේ වචනේ වැටලක් දන්නේ නැහැ කියලා හොයනවද? හොයන්න දෙයක් නැහැ. ඔයාගේ තුලම තමයි තියෙන්නේ. සිතයි කයයි වචන එක තැනකට ගන්න මෙන්න මෙහෙම. එක තැනකට ගන්න. එක තැනකට ගන්න. හිත ඇමරිකාවේ හන්දියේ, කය මෙතන, වචනය තව තැනක. අවුල් පුතේ. ඔන්න ඔය තුන එක තැනක නැති වුණාම පස්සේ තමයි ගණන් හදා ගන්න බැරි වෙන්නේ. හිත දුවන්නේ වෙන වෙන තැන්වල නම් දුවනවා මිනිස්සුනේ පුතේ අපි. අපි මේ මාර්ගඵලත් කරගත්ත කට්ටිය නෙමෙයි. දුවනවා හිත. අපේ දුවනවා. කාලෙත් දුවනවා. සරලයි. වෙන්නේ නැත්තම් අන හිත දුවන්නේ නැත්තම් අවුල්. හරි. චෙක් කරගන්න. මනෝවෛද්‍ය කෙනෙකුට කියලා කියන්නේ මගේ හිත දුවන්නේ නැහැ කියලා කිව්වා. හිත දුවන්නේ නැත්තම් අවුල් හොඳේ. හිත දුවන්න ඕනේ. හිත දුවන එක එක තැන්වල. ඇමරිකාවේ හන්දියේ තියේ, එංගලන්තයේ තියේ, කොළඹ තියේ, පන්තියේ තියේ, ඉස්කෝලේ තියේ. ඉස්කෝල නැහැනේ. ඔන්ලයින් Zoom ක්ලාස් එකක තියේ සමහර තැන්වල හිත. නේ? එහෙම වෙන්න පුළුවන්. හිත එක එක තැන්වල දුවනවා. ගෙදර බත් මුට්ටිය ගාවේ තියේ. ෆ්‍රිජ් එක ගාව තියේ. ඔහෙත් තියෙද කියලා කියන්න. ඒ තියෙන තැන් වලින් හිමීට අරගෙන ඇවිල්ලා මෙතනට ගන්න පුතේ එක තැනකට ගන්න. අහගන්න. පුතේ වියදමක් දැරුවා කියලා කිව්වනම් කාල පරිච්ඡේදය ඇතුලේ වියදමක් දැරුවා. ඒ කියන්නේ පුතේ ලයිට් නම් පත් වුණා. මැෂින් නම් වැඩ කරා. මැෂින් වැඩ කරා. ලයිට් නම් පත් වුණා. මැෂින් නම් වැඩ කරා. මැෂින් වැඩ කරන්න කරන්ට් එක ඕනේ. එහෙනම් වියදමක් අපි මාසය ඇතුලේ දරනවා කියන්නේ පුතේ ඒක ගෙවනවද නැද්ද අපිට අදාළම නෑ. වියදමක් දරනවා. half sheet තොගයක් මේ මාසය ඇතුලේ දැරුවා. half sheet තොගයක් අපි මොනා කරාද? පාවිච්චි කරා. එන්න වියදමක්. ඒක සල්ලි වලින් ගෙවලාද ගත්ත කියන එක අපිට අදාළ නෑ. විදුලිය අපි රුපියල් 2000ක පාවිච්චි කරලා තියෙනවා පුතේ. ඒක වෙනුවෙන් අපිට විදුලි බිල එනවා.
හොඳට මතක තියාගන්න යම් කිසි අවස්ථාවක කිසියම් කාල පරිච්ඡේදයක් ඇතුලේ අපි වියදමක් දරනවා නම් දරනවයි ගෙවනවයි කියන එක පටල ගන්නවා. දරනවා කියන්නේ පුතේ අපි මේවා අපි පරිභෝජනය කරලා තියෙනවා. අපි පාවිච්චි කරලා තියෙනවා. මොනවාද? විදුලිය පාවිච්චි කරලා තියෙනවා නම් යම් මාසයක් ඇතුළේ රුපියල් 2000ක අන්නේ රුපියල් 2000 කියන එක පුතේ අපිට වියදමක්. අපිට මොනවාද? වියදමක්. වියදම් හින්දා පුතේ මෙන්න මේ තුනෙන් එකක් අඩු වෙනවලු. වියදම් හින්දා මෙන්න මේ තුනෙන් එකක් අඩු වෙනවලු. මොකද්ද වියදම් හින්දා අඩු වෙන්නේ? හිමිකම අඩු වෙනවා. එහෙනම් කීයක් දරලා තියෙනවද පුතේ? රුපියල් 80000ක වියදමක් මාසය සඳහා දරන ලදී. එහෙනම් 80කින් හිමිකම් මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕන පුතේ. දරලානේ තියෙන්නේ. පාවිච්චි කරලා තියෙන්නේ. මේ මාසය ඇතුලේ පාවිච්චි කරලා තියෙනවා විදුලිය. මේ වියදමක්. එයින් රුපියල් 30000ක් ගෙවිය යුතුයිලු. බලන්නකො පුතේ. රුපියල් 80000ක් මේ මාසය ඇතුලේ වියදම් කරලා තියෙනවා. නමුත් වියදම් වලින් 30000ක් තාම ගෙවලා නැල්ලු. එහෙනම් කීයද ගෙවන්නේ නැත්තේ? 80ක වියදමක් දරලා තියෙනවා. ඒකෙන් තව 30000ක් ගෙවන්න තියෙනවා නම් කීයද ගෙවලා ඇත්තේ? රුපියල් 50000ක් ගෙවලා ඇති. එහෙනම් සල්ලි වලින් රුපියල් 50000ක් අඩු වෙන්න ඕන. වහින් උර වලින් කියන්නේ ඒක. එහෙනම් තව 30000ක් මොනා කරන්න ඕනද? ගෙවිය යුතු තත්ත්වයටපත් වෙලා. අපි ගෙවිය යුතු ඒවට කියනවා වත්කම් කියලාද වගකීම් කියලා. වගකීම් කියලා අපි වගකීම් අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා පුතේ. 80ක් දරපු එකෙන් 50යි නම් ගෙව්වේ තව කීයක් ගෙවන්න තියෙනවද? 30ක් ගෙවන්න තියෙනවා. ගෙවන්න තියෙන ගාන මොකද වෙන්නේ? වැඩි වෙනවා 30කින්. උපචිත වියදම් කියලා. ඔච්චරයි. අනු 900 150ක් අඩු කරාට පස්සේ 750යි 750යි 80ක් අඩු කරාට පස්සේ 600 තවනාර තියෙනවද? 900 150යි කැල්කියුලේටර්ස් දෙනවනේ පුතේ කැල්කියුලේටර් පාවිච්චි කරන අපිට නම් කැල්කියුලේටර් තිබෙත් නෑ විනාඩි 10යි කතා කාලයක් නෙමෙයි විනාඩි 10යි පේපර් එක කියව ගන්න කාලයක් තිබුණෙත් නෑ අපිට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7ක් තිබ්බා 7න් 6කට අපි උත්තර ලිව්වේ පැය 3යි ඔක්කොටම තිබ්බේ වැඩියෙන් කියවන්න කාලයක් දීලා නෑ ඔයාලට ඒවා දීලා තියෙනවා කැල්කියුලේටර් ගෙනියන්න පුළුවන්කම දීලා තියෙනවා ඔයාලට මොනවද නැතිද 1050යි අඩු කරන් 80ක් 970යි 970යි 450යි 30යි 480යි ධන 450ට ඍණ 450 කැපිලා යනවා 900යි 600යි 900යි 600යි අඩු කළා 50ක් 1450යි උත්තරේ කීයද මේක හරි කට්ටියකෝ උත්තරේ දාන්න මේක හරි කට්ටිය උත්තරේ දාගෙන යන්න ඉක්මන් කරන්න මේක හරි කට්ටිය හරි කියලා දාන්න මං හරි කියලා දාන්න අත උස්සන්න බොරුවට අත ඉස්සුවොත් එම් පුතේ රැවටෙන්නේ ආවද මම නම් දන්නේ මට නම් ඉතින් අදාළ වුණේ රැවටෙන්නේ ඔයා හොඳේ මට නම් අදාළම නැහැ ප්‍රශ්නයක් නැහැ මට ඔයාලා තමයි රැවටෙන්නේ ඔයාලා බොරු උත්තරයක් ඔයාලා වැරදි උත්තරයක් දාලා ඉවරලා හරි කියලා අත ඉස්සුවොත් හොඳේ ඒකෙන්ද හරි කට්ටිය විතරක් අත උස්සන 17 දෙනා ඉන්නේ පන්ති දැනට අත උස්සගෙන ඉන්න තව සෙට් එකක් හරිද 11 12 එන්න 12 වෙනි එක මේක නම් පුතේ ඔයාලට හදන්න පුළුවන් මම ටට්ටක් ගාලා හදාගෙන යනවා මේක මහ ලොකු දේවල් කතා කරන්න නැහැ ඒක නිසා මම ඉක්මනට හදාගෙන යනවා මොකද අපිට තව ප්‍රශ්න පත්‍රයකුත් ඉතුරු වෙලා තියෙනවා 7:39 වෙලාව 8:00 විතර වෙද්දී විදුලි බල මණ්ඩලයේ කට්ටිය ඇවිල්ලා කරන්ට් එක කපලා යයි. නැත්නම් අපි කරගෙන යනවා. කරන්ට් එක කපනකම් කරනවා පන්ති වල. හරි එන්නකෝ. ප්‍රශ්නාංක 12. පහත තොරතුරු සමරේ ව්‍යාපාරයට අදාළ වේ. වර්ෂය තුලදී අයිතිකරුවන් සිදු කළ ගැනලි 40000යි අයිතිකරු විසින් තම පුද්ගලික මුදලෙන් ව්‍යාපාරයේ විදුලි බිල ගෙවීම. රුපියල් 20000යි. මම මේක හදන්නේ මම නෙමෙයි. මේ පන්තියේ ළමයි දෙන්නෙක්ට මම අවස්ථාව දෙනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ ගාන හදන විදිහ මට කියලා දෙන්න. අහන්නේ ශුද්ධ ලාභය හෝ අලාභය. අවස්ථාවක් දෙන්නෙක්ට පන්ති. කැමති කෙනෙක් ගන්න. කැමති දෙන්නෙක් ගන්න. දෙන්නෙක් ඕනේ හොඳේ.
මම විනාඩියේ බලන්නේ විනාඩියේ බලලා මම කියන එක නම් මේ කියන්න ඕනේ. මං හදන්නම් සර් තව කවුරු හරි ඉන්නවා. හරි සෙව්මි. කෝකිලා ඉන්නවද? සෙව්මි කැමති කෙනෙක්ව තෝරගන්න පන්තියේ. කැමති කෙනෙක් වාගේ යාළුවෙක් කැමති. කෝකිලා ඉන්නවද? කෝකිලා යෝයින හැමදාම හදන්නේ. කෝකිලා නැතුව වෙන කෙනෙක් ගන්න. අපි ඊළඟ දවසේ කෝකිලා. දනුජි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. දනුජි ඉන්නවා. වැඩි වෙලා නැහැ. දනුජි ඉන්නවා. හරි. දනුජි හදමු නේද? හදමු. පටන් ගන්න. මේකේ මේ අහන්නේ ශුද්ධලාභේ හෝ අලාභේනේ. ඒ කියන්නේ ශුද්ධලාභේ හෝ අලාභේ හොයන්නේ අවසාන ශුද්ධවත්කම් වලින් අඩු එමෙඩ කියන්නේ මට උත්තර හයියෙන් ලියන්න බෑ. කියන්නේ එමෙඩ. නම් ශුද්ධලාභේ හොයන්නේ අවසාන කොහොමද? ශුද්ධවත්කම් අවසාන ශුද්ධවත්කම් වලින් අඩු කරනවා ආරම්භක ශුද්ධවත්කම් මොනවාද මේ ශුද්ධවත්කම් කිය ගන්න මට තේරෙන්නේ නැහැ නේ. මොනවාද ශුද්ධවත්කම් කියන්නේ? හිමිකම. හිමිකම. එහෙනම් අවසාන හිමිකම වෙන්න ඇති මේ තියෙන්නේ නේ. ඔව්. ඒ කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරලා අවසානයේ තියෙන වත්කම් වලින් වගකීම් අඩු කරලා. හරි. එතකොට අවසාන ශුද්ධවත්කම් කියන්නේ අවසාන හිමිකම නේ. හරි. ආරම්භක ශුද්ධවත්කම් කියන්නේ ආරම්භක හිමිකම. ඊට පස්සේ මොකද කරන්නේ? එකතු කරනවා ගැනිලි. ඇයි ගැනිලි එකතු කරන්නේ? ව්‍යාපාරයේ ලාභයට හරි අනිත් එක්කෙනා උදව් කරන්න ඉතින් ඊයනේ එක මිනිස්සෙක් අමාරු වෙටනකම් බලන් ඉන්නවා අනිත් කෙනා උදව් කරන්න. ඇයි ගැනිලි එකතු කරන්නේ? දෙයි හාමුදුරුවනේ. අපි ආමුදුරුවනේ කියන්නේ නේද? ඇයි අපි ආමුදුරුවනේ දැන් ශපද කියලා ශපද කියලා තමයි මට තාන්න වෙන්නේ. යාළුවෝ උදව් කරන්න කවුද? දනුජි යාළුවෙක් අමාරු වෙච්චලා කොහොමද සලකන්නේ? ඈ ඉක්මන් කරන්න මේ පරක් වෙනවා ළමයි ගානක් බලන් ඉන්නවා මේ. දනුජි නැද්ද සර්? දනුජි නැද්ද නැත්නම් දනුජික කට වැහිලක් දන්නේ නැහැ. හරි මං කියා දෙන්නම්කෝ. පුතේ හිමිකමේ වෙනස් වීම ඇතුලේ මෙන්න මේ දේවල් තියෙනවා. හිමිකමේ වෙනස්. ඒ කියන්නේ හිමිකම් වෙනස් වෙන්න බලපාන සාධක හතරක් තියෙනවා පුතේ ගිණුම් කරන්නේ. පළවෙනි එක තමයි ආදායම් ඉපයීම. අපි ආදායම් උපයන්න අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා. අයිතිකාරයාගේ අයිති වැඩි වෙනවා. අපි වියදම් ගෙවන්න අපේ හිමිකම අඩු වෙනවා. පුතේ ඔන්න ඔය දෙක විතරයි අපි ලාභය ගණනය කරද්දී යොදාගන්නේ. ලාභය ගණනය කරද්දී ආදායම් සහ වියදම් විතරයි අපි ගන්නෙ. නමුත් පුතේ හිමිකමේ වෙනස් වීම ඇතුලේ තව දෙකක් තියෙනවා. අයිතිකාරය ව්‍යාපාරයට ප්‍රාග්ධනය ආයෝජනය කරන්න අයිතිකාරයට ව්‍යාපාරයේ තියෙන අයිතිය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒ කියන්නේ හිමිකම් මොනවා වෙනවද? වැඩි වෙනවා. අපි කියන අමතර ප්‍රාග්ධන යෙදවීම කියලා. අයිතිකාරයා ව්‍යාපාරේ ලාච්චුවෙන් සල්ලි ගන්න ව්‍යාපාරයේ තියෙන තොගයක් ගන්න අයිතිකාරයට ව්‍යාපාරය තුළ තියෙන අයිතිය මොනවා වෙනවද? අඩු වෙනවා. නම් පුතේ අයිතිකාරයාගේ අයිතිය වෙනස් වෙන්න බලපාන සාධක හතරයි. වැඩි වෙන්න බලපාන සාධක දෙකක් සහ අඩු වෙන්න බලපාන සාධක දෙකක්. ඔය හතරෙන් අපි දෙකක් විතරයි මොනා කරද්දී යොදාගන්නේ? ලාභය ගණනය කරද්දී යොදාගන්නේ ආදායම් සහ වියදම් විතරයි. නමුත් පුතේ අපි හිමිකම් පදනම මත එහෙම නැත්නම් ශුද්ධවත්කම් පදනම මත ලාභය ගණනය කරද්දී අපි හිමිකම ඇසුරෙන් ලාභය හොයන්නේ. එහෙනම් හිමිකමේ වෙනස් වීම ඇතුලේ ආදායම් සහ වියදම් විතරක් තියෙනවා නම් මෙන්න මේ සමීකරණ දාලා අපිට හදන්න ආදායම් වියදම් විතරයි නම් තියෙන්නේ පුතේ මේ දෙක දාලා හදන්න පුළුවන්. නමුත් ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය තියෙනවා නම් පුතේ ගැනිලි හින්දා හිමිකම් මොනවා වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. නමුත් අපි හොයන්නේ ගැනිලිද ලාභෙද? ලාභයකින් අපි එකතු කරනවා. මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ. ගැනිලි හිමිකමෙන් අඩු වෙලා තියෙන හින්දා එකතු කරනවා කියලා කියන්නේ. අමතර ප්‍රාග්ධනය එකතු වෙලා තියෙන හින්දා අඩු කරනවා කියලා මතක තියාගන්න. එහෙනම් සෙව්මි මට කියන්න එකතු කරන්නේ මොනවද? සෙව්මි එකතු කරනවා ගැනිලි. එකතු කරනවා ගැනිලි. ඔව් අඩු කරනවා අමතර ප්‍රාග්ධනය. ටක් ගාලා කියාගෙන යන්න.
750න් 350 අඩු කරනවා 450 අපි 650 750 ලක්ෂ 4යි මම මේක දහස් වලින් හදන්න හරි 400ද 750 350 අඩු නම් 400යි. ඔව් 750 350 අඩු නම් 400යි. 500 200 ආරම්භක එක 500න් 200ක් අඩු නම් 300යි. ඔව් ගැනිලි 40යි. ගැලලි අමතර 40යි ප්‍රාග්ධන 20යි. ඇයි අමතර ප්‍රාග්ධනය 20යි කියලා කොහොමද කියන්නේ එහෙම ඍණ කියන්නේ 20යි. කොහොමද අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ එහෙම වාට කියන්න බෑ ඒක කියන්න මට ඕනේ විදිහට කියන්න කොහොමද කියන්නේ අයිතිකරු පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ විදුලි බිල ගෙවලානේ. අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික එයාගේ මුදලින් ගෙවලා ඔව් කියන්නේ මේ ව්‍යාපාරයේ ගෙවන්න තියෙන ඒවා ව්‍යාපාරයෙන් අඩු වෙන්නේ නැහැ. මේ අයිතිකරු ගෙවන හින්දා ව්‍යාපාරයේ තියෙන සල්ලි ඉතිරි වෙනවා. එතකොට මේ අයිතිකරුව අමතර ප්‍රාග්ධනය යෙදුවා වගේ. අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවනවා නම් අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වගකීමක් පියවනවා නම් මම කිව්වා එයාගේ අයිතිකාරය ව්‍යාපාරයක අමතර ප්‍රාග්ධන යෙදුවා හා සමානයි කියලා. එහෙනම් රුපියල් 20කින් රුපියල් 20ක් අඩු කරනවා. ඔයගොල්ලෝ බලලා ඇති මොකද දෙයි හාමුදුරනේ මේ ගැණිලි කියන අහිමිකමෙන් අඩු වෙන්න ඕන දේවල් මේ අක එකතු කරලා නේ. මේ අමතර ප්‍රාග්ධනය කියන්නේ මොනවාද හිමිකම වැඩි වෙන්න ඕන දේවල් මේ අක අඩු කරලා නේ. මම නම් දන්නේ නැහැ පුතේ මට කියලා තියෙන්නේ ඔහමයි ලූකා පැසිවලි අපේ ලොකු තාත්තා හොඳේ. මට එයා කියලා දීලා තියෙන විදිහට මම හදනවා. මම දන්නේ. එයාගෙන් අහගන්න ඕන. රිවිෂන් එකේ ලබන සතියේ මේ ඉරිදා අපි කරනවා මේ පාඩම කැමති කට්ටිය ඉන්නවා නම් එන්න. ලූකා පැසියෝලි පියතුමා මට කියලා දුන්න විදිහට මම කියලා දෙනවා ඔයාලට. එහෙනම් උත්තරේ එන්නේ පුතේ 400 300 කරගම 100යි 141 දෙන 140 140 20ක් කරනවා 100. උත්තරේ අංක 2. 120යි උත්තරේ 2. උත්තරේ අංක 2. thank you සෙල්වි මට මේ ගාන හදන්න උදව් කරාට. හරි සර්. වෙල්කම්. හරි 16 17 18 19 20 ටක් ගාලා කතා කරගෙන යන්න. මම හිතන්නේ ඊළඟ ප්‍රශ්න පත්‍රය අපිට කතා කරන්න වෙලාවක් නැති වෙයිද මන්දා. බලමු. මුද ඔන්න ඒ වගේ ප්‍රශ්න එන්නේ A level paper එකේ ආමුතුවෙන් ආය හදන්න සමන්ති මැඩම්ලා ගාව ඒ paper panel එක ගාව එහෙම මහ ලොකු අමුතු ප්‍රශ්න දාලා එහෙම දාන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න අහන්නේ මේ කාලේන ප්‍රශ්න එන්න පුළුවන් දේවල් ප්‍රැක්ටිකල් දේවල් පුතේ හරිද හරි 16ට එන්නකෝ චතුරංග ළඟට යන්න හදන්නේ 16 අපිත් එක්ක හිටියා පුතේ චතුරංග කියලා යාළුවෙක් දැන් මොරටු විශ්වවිද්‍යාලේ මොරටු විශ්වවිද්‍යාලේ දැන් ඉගෙනුම ලබන්නේ චතුරංග කියලා අපිත් එක්ක හිටපු යාළුවෙක් මාර දක්ෂයි ඒ කියන්නේ මිනිහට ගණන් එහෙම පට ගාලා වෙඩි වගේ හදන්නේ හදාගෙන යනවා මිනිහට සර් අපිට ඉස්සර රිවිෂන් ටියුට් එක ගෙනල්ලා දෙද්දි දුන්නාට පස්සේ මිනිහා ටියුට් එකේ තියෙන ඔක්කොම ගණන් ටික හදනවා ඒ වගේ චරිතයක් MCQ එහෙම නැතිනම් ඌ ගහගෙන යනවා දැන් මොරටුවේ ඉන්නේ බිස්නස් සයන්ස් එකේ ඉන්නේ මං හිතන විතර බිස්නස් සයන්ස් එකේ ඉන්නේ උපරි වැඩකාරයෙක් චතුරංග මතක් කළා තමයි මේ ගාන චතුරංගගේ ව්‍යාපාරය කියලා දැන් චතුරංග විසින් ලක්ෂයක මුදලක් ආයෝජනය කරමින් ව්‍යාපාරයක් ආරම්භ කරලා අවසානයේ අහන්නේ පුතේ වත්තම් වස්කින් මිකම් හින්දා ඔයාලගේ පෙරවැඩ කියන කොලේ මම මෙන්න මේ විදිහට ගාන හදන්න පටන් ගන්න හරි දැන් මේ වගේ ගානක් ආවට පස්සේ මේක දිහා කියවලා චතුරංග විසින් ලක්ෂයක කියලා ඔළුවට එනවා එක එක අයිඩියා ඒව ගැන හිතන්න යන්න එපා කොලයක් ගන්න අරගෙන ලියන්න පෙරවැඩ කියලා පෙරවැඩ කියලා දාලා මේක බස ගාලා හදාගෙන යන්න ඕනේ බස ගාලා හදන්නේ මෙහෙමයි වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්නේ පුතේ ලියන්න කැත වුණාට කමන්නේ accounting වල කැත වුණා කියලා ලකුණු අඩු කරන්නේ නැහැ හොඳ හරි චතුරංග විසින් ලක්ෂයක් ආයෝජනය කරාලු වත්කම් වැඩි වෙනවා 100යි හිමිකම් වැඩි වෙනවා 100යි අවසන් මාසය තුලදී 60000ක බාට ණයට ගත්තලු තොග වැඩි වෙනවා 60කින් වගකීම් වැඩි වෙනවා 60කින් ඒවා ලක්ෂයකට අපිටන්දරට වික්කලු ගත්ත ටික විකුණද්දී පුතේ මේ 60 අඩු වෙනවා 100කින් වැඩි වෙනවා කීයක් ලාභද 40ක් ලාභයි උරතල් කර ඉන්න වෙලාවක් නෑ මේ වගේ ගණන් මම හදලා තියෙන්නේ මාසයේ අවසානයේදී ණය හිමියන්ට ගෙවිය යුතු මුදලින් හරියටක් 10%ක මුදල් වට්ටමකට යටත්ව 1 2 3 4 60 කේවනේ පුතේ අරන් තියෙන්නේ අපි හොඳට අහගන්න මේ ණය හිමි මොකද කරේ මුදල් ආයෝජනය කරාම වත්කම් වැඩි වුණා හිමිකම් වැඩි වුණා තොගයක් ණයට ගත්තම තොග වැඩි වුණා ණය හිමි වැඩි වුණා
61 ඒවා 100ට වික්කට පස්සේ තොගේ 60කින් අඩු වෙලා 100කින් මුදල් වැඩි වුණා. මුදල් නේද ඉන්නවද? මුදලට 40කින් හිමිකම් වැඩි වුණා. ඊළඟට කියනවා පුතේ අවසානයේදී ණය හිමියන්ට ගෙවිය යුතු මුදලින් මෙන්න ණය හිමිය. ණය හිමියන්ට ගෙවිය යුතු මුදලින් හරි අඩක්. ඒ කියන්නේ 60න් හරි අඩක් කියන්නේ 30ක්. 110ක මුදල් වට්ටමකට යටත්ව පියවන ලදී. මේ මිනිස්සුන්ගෙන් භාගයකට හරියන්නේ. ඒ කියන්නේ කී දෙනෙක්ද? 30කට හරියන්නේ. එහෙනම් මේ මිනිස්සුන්ගෙන් භාගයකට සල්ලි ගෙවනවා නම් කීයක් අඩු වෙන්න ඕනද? මේකෙන් භාගයක් අඩු වෙන්න ඕනේ 30ක්. මේ මිනිස්සුන්ට සල්ලි ගෙවලා තියෙන්නේ කොහොමද? 10ක මුදල් වට්ටමකට යටත්ව. 10ක මුදල් වට්ටමකට යටත්ව 30000ක උන්ට ගෙවන්න යනවා. රුපියල් 30000ක් අරගෙන යනවා. ගිහිල්ලා 30000 දෙන්න හදද්දි අර ණය හිමියා කියනවා ඔයා කලින් සල්ලි ගෙවන හින්දා මට 10ක වට්ටමක් අඩු කරලා දෙන්න. ඔයාගේ ඩිස්කවුන්ට් එක ගන්න කියලා කියනවා. දැන් 30000 කරන් යද්දී එයා 10ක වට්ටම් දෙනවා. 30000කින් 10ක් කියන්නේ 3000. එහෙනම් අපිට 3000 ලාභද පාඩුද? ලාභයි. එහෙනම් ලාභේ 3000ක් අපිට ලාභයි. එහෙනම් අපි ඇත්තටම සල්ලි ගෙවන්නේ කීයද? රුපියල් 27000යි මුදල් ගෙවන්නේ. තේරුණාද ළමයි මේක? 30000ක එකෙක් 60000ක 60000ක ණය හිමියෝ ඉන්නවා. මුංගෙන් භාගයකට සල්ලි ගෙවන්න යනවා. 60000න් භාගයක් කියන්නේ 30000යි. ගෙවන්න යද්දී ඒ මනුස්සයා කියනවා මට 110ක වට්ටමක් අඩු කරලා. ඔයා 110ක ඩිස්කවුන්ට් එකක් ගන්න. මට 110ක් අඩු කරලා සල්ලි දෙන්න. එහෙනම් සල්ලි ඇත්තටම යන්නේ කීයද? 27යි. අපිට වට්ටමෙන් හින්දා අපිට කීයක් ලාභද? 3ක් ලාභයි. 4 5 තවද ව්‍යාපාරයේ 4000ක මෙහෙයුම් වියදම මාසය සඳහා දරන අතර රුපියල් 1000ක් 21 3.39ට ගෙවිය යුතුයිලු. දරුවනම් පුතේ පහේනේ. දරුවනම් පුතේ ආයේ හිමිකම කෙලින්ම අඩු කරලා දාන්න. දරනවා කියලා වචන දැක්ක ගමින් දාන්න. රුපියල් 1000ක් ගෙවිය යුතුයිලු තාම. ගෙවිය යුතුයි නම් පුතේ වගකීම් වලට එකතු කරන්න. 4000ක් දරලා එකක් ගෙවන්න තියෙනවා නම් කීයද ගෙවලා තියෙන්නේ? 3යි ගෙවලා තියෙන්නේ. අහන්නේ මොනවද? වත්කම් වත්කම් හිමිකම් 100යි 40යි 140යි 143න් 4ක් අඩු කරාට පස්සේ 143න් 4ක් කියලා කියන්නේ පුතේ 139යි 60න් 30ක් අඩු කරාම 30යි 30ට එකක් එකතු කරාම 31යි මේ 60 ධන 60ට ඍණ 60 කැපෙනවා O level මේ O level පාස් වෙදනේ හැමෝම ගණන්නේ හරි 100ට 100යි 200යි 200න් 30ක් අඩු කරාම 170. එහෙනම් එන්න ඕනේ 170යි 31යි 139යි කියලා උත්තරේ. එන්න පුතේ. පොදු ලෙජරේ ප්‍රශ්නාංක 17 පොදු ලෙජරේ පවත්වාගෙන යනු ලබන පහත ගිණුම් වල නිවැරදි වර්ගීකරණය සඳහන් කරන්න. දුන්වට්ටම් කියන්නේ පුතේ ලියා ගන්න වියදම් ගිණුමක්. අඩමාන ණය වෙන්කිරීම කියන්නේ පුතේ ඍණ වත්කම් ගිණුමක්. කොහොම හරි වත්කම් ගිණුමක්. ඔය ඉස්සරහට කතා කරනවා අපි. අඩමාන ණය වෙන්කිරීම කියන්නේ වෙළඳ හානි කරන අලාභ සඳහා වෙන්කිරීම. කියන්නේ පුතේ වත්කමක්. ප්‍රශ්නාංක 17 පොදු ලෙජරේ පවත්වාගෙන යනු ලබන පහත ගිණුම් වල නිවැරදි වර්ගීකරණය. පොතේ ගිණුම් වර්ග පහක් තියෙනවා ගිණුම් කරන්නේදී. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම් කියලා. මේ ගිණුම් පහෙන් මොන ගිණුම් වර්ගයකටද අයිති වෙන්නේ කියලා අහන්නේ. පළවෙනි එක දුන්වට්ටම්. අපි ඩිස්කවුන්ට් එකක් දෙනවා. අපිට වියදමක් පුතේ ලියන්න වියදම්. අඩමාන ණය වෙන්කිරීම. නැත්නම් වෙළඳ හානි කරන අලාභ සඳහා වෙන්කිරීම. අලුත් වචනේ කියන්නේ වෙළඳ හානි කරන අලාභ සඳහා. කොහෙන් හරි ලියලා තියාගන්න ඕන. වෙළඳ හානි කරන අලාභ සඳහා වෙන්කිරීම.
පුතේ වත්කම් ගිණුමක්. හොඳට මතක තියාගන්න වත්කම් ගිණුමක්. මොකද ණයගැතියන්ට අදාළව සිදු කරන වෙන්කිරීමක්. වත්කම් අඩුවීමේ ගිණුමක් මේක. නමුත් අපි වර්ගීකරණය ලියද්ද ලියන්න ඕනේ වත්කම් ගිණුමක් කියලා. අංක 3 ආපසු යැවුම්. ආපසු යැවුම් කියන්නේ පුතේ වියදම් අඩුවීමේ ගිණුමක්. වියදම් කියලා එන්න ඕනේ. ප්‍රත්‍යාගරණ සංචිත හිමිකම් ගිණුමක්. ප්‍රත්‍යාගරණ සංචිත කියන්නේ හිමිකම් ගිණුමක්. කමල් විසින් රුපියල් ලක්ෂයක මුදලක් ආයෝජනය කරමින් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරාලු. මේ මුදලින් 80%ක භාණ්ඩ මිලදී ගත්තලු. ඒවා ලබාගත් පිරිවැය මත 25%ක ලාභාන්තිකයක් දාගෙන තිබ්බලු. මම ওই ගානේ ඔයාලට හදාගන්න කිව්වා. 2021 1.31 දිනට ව්‍යාපාරයේ ශුද්ධ වත්කම් 1,25,000 නෙමෙයි පුතේ 1,15,000යි කියලා. ඔක හදාගන්නකෝ 1,25,000 නෙමෙයි 1,15,000යි කියලා. එන්නකෝ ඔක හදාගෙන යන් අපි හිමීට. මම හිතන විදිහට අද මේ පේපර් එක විතරයි කතා කරන්න වෙන ළමයි. ඔයාලා සෙකන්ඩ් පේපර් එක දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මම අර කියපු ගණුදු මේ කියපු ටිකත් එක්ක හදාගෙන එන්න අපි ඊළඟ දවසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. මේකට අදාළ උත්තර ටික මම ඔයාලගේ group එකට දාන්නම්. මේකට අදාළ සම්පූර්ණ උත්තර ටික මම ඔයාලගේ group එකට දාන්නම්. වෙනස් වෙන්න ඕන දේවලුත් එක්ක මම PDF කරලා PDF එකක් විදිහට මේක දාන්නම්. හරි උත්තර ටික බලා ගන්න හැමෝම. හරි පුතේ එන්නකෝ. කමල්ගේ කතන්දරේ ඉවරයක් කළා දාමු අපි. 18 කමල් විසින් රුපියල් ලක්ෂයක මුදලක් ආයෝජනය කරනවා. පුතේ මෙන්න මේ වගේ එකක් තිබ්බත් ඔයාලෙන් අහන්නේ ගැනලි සහ ශුද්ධ ලාභෙනේ. මෙන්න මේ වගේ එකකට දාගන්න ෆෝමැට් එකකට. ඉතින් ගිණුම් කරන සමීකරණයට ඕව අදාළ වෙන්නේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. කමල් විසින් ලක්ෂයක මුදලක් ආයෝජනය කරනවා නම් වත්කම් වැඩි කරා ලක්ෂයකින් හිමිකම් වැඩි කරා ලක්ෂයකින්. අංක 1 මේ අංක 1 2 දාලා ලියාගෙන එතකොට පැටලෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මෙම මුදලින් 80%ක් ලක්ෂයෙන් 80%ක් කියන්නේ පුතේ 80000ක් නේ. 80000ක භාණ්ඩ මිලදී ගත්ත අතර 80000ක භාණ්ඩ මිලදී ගන්න. එහෙනම් තොග වැඩි වෙනවා 80කින් මුදල් අඩු වෙනවා 80කින්. 3 ඒවා ලබාගත් පිරිවැය මත 25%ක ලාභාන්තිකයක් තබාගෙන ණයට වික්කලු. එහෙනම් පුතේ මේ 80 කේවා විකුණලා. එහෙනම් 80කින් තොගේ අඩු වෙනවා. 125ක් කුළු 80ට 100ට 25ක් බිඳුවට බිඳුව කැපුවා 25 වරක් 4 100යි 200යි 210න් බෙදපුවම 20යි. එහෙනම් ලාභාන්තිකය වෙන්නේ කීයද 20යි. 80ක තොග රුපියල් 20ක් තියලා 80ක තොග රුපියල් 20ක ලාභයක් තියන් විකුණනවා කියන්නේ කීයටද විකුණන්නේ නැත්තේ? පුතේ 80ක තොගයක් 100ට 25ක ලාභාන්තිකයක් තියාගෙන ණයට වික්කලු. එහෙනම් පුතේ 80ක තොගයක් 20ක් ලාභ තියන් විකුණනවා කියන්නේ ඇත්තටම විකුණලා තියෙන්නේ කීයද? 100ට මුදලට වික්කනම් මුදල් මොනවා වෙනවද? වැඩි වෙන්න ඕන. නමුත් විකුණලා තියෙන්නේ මුදලට නෙමෙයි ණයට විකුණලා තියෙන්නේ. එහෙනම් ණය ගැති වැඩි වෙන්න ඕනේ කීයකින්ද? 100කින්. ණය ගැති වැඩි වෙන්න ඕනේ 100කින්. 80 කේවා 100ට වික්කම් කීයක් ලාභද? 20ක් ලාභයි. 4 2021 1.31 දිනට ව්‍යාපාරයේ ශුද්ධ වත්කම් රුපියල් 1,15,000ක් විය. මාසය තුලදී අමතර ප්‍රාග්ධනයක් හඳුන්වා නොමැති අතර අයිතිකරු විසින් ගැනලි සිදු කර ඇත. 4ක් නැහැ. එහෙනම් මම මේක එකක් ගාගෙන යනවා. අවසාන ශුද්ධ අවසාන ශුද්ධ වත්කම් පුතේ. මට සෙවුමි තමයි කිව්වේ වගේ සෙවුමි වගකීම් බාර ගන්නවා නම් මම ඒක කියන්නම්. පුතේ අවසාන ශුද්ධ වත්කම් කියන එකට ශුද්ධ වත්කම් සෙවුම කිව්වා මට ශුද්ධ වත්කම් කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කළාට පස්සේ අගය ඒ කියන්නේ හිමිකම කියලා. එහෙනම් ශුද්ධ වත්කම් කියන්නේ මොනවටද? හිමිකමට. ඔතන දීලා තියෙන්නේ මුල ශුද්ධ වත්කම කියලාද අග ශුද්ධ වත්කම කියලාද? අග ශුද්ධ වත්කම කියලා පුතේ. මේ 2021 1.31 දිනට 1.31 දිනට ශුද්ධ වත්කම 1.31 දිනට ශුද්ධ වත්කම් දීලා තියෙනවා පුතේ 115ක්. 115යි. මාසය තුලදී අමතර ප්‍රාග්ධනයක් හඳුන්වලා දීලා නැල්ලු ගැනලි විතරක්ලු සිදු කරලා තියෙනවා. ගැනලි විතරක්ලු සිද්ධ කරලා තියෙනවා. දැන් පුතේ අපිට ගැනලි මොනා කරන්න වෙනවද?
ගලපන්න වෙනවා. මම අහනවා ප්‍රශ්නයක්. ගැනිලි කරාට පස්සේ මුදල් ගැනිලි කියලා හිතන්නකෝ. මුදල් ගැනිලි කරොත් එහෙම අයිතිකාරයා මොකද වෙන්නේ? අයිතිකාරයාගේ අයිතිය මොනවා වෙනවද? අඩු වෙනවා පුතේ. එහෙනම් අයිතිකාරයාගේ අයිතිය අඩු වෙනවා කියන්නේ හිමිකම් මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. හිමිකම් අඩු වෙන්න ඕනේ කීයකින්ද එහෙනම්? 120ක් තියෙනවා. 120 115ක් වෙන්න නම් කීයක්ද ගැනිලි කරලා තියෙන්නේ? 5ක් ගැනිලි කරන්න ඇතිනේ. නැත්තම් ඉතින් මේ 5ක් ගැනිලි කරන්න ඇති. එහෙනම් පුතේ ගැනිලි හින්දා හිමිකම් මොනවා වෙන්න ඕනද? අඩු වෙන්නේ ඕනේ. ඒ වගේම ගැනිලි හින්දා වත්කම් මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ 5කින්. අහලා තියෙන්නේ මොකද්ද? ගැනිලි කීයද කියලා. එහෙනම් අංකයකට උත්තරේ ගැනිලි කීයද? 5යි. ගැනිලි 5යි නැත්නම් 5000යි. අංක දෙකෙන් අහන්නේ ලාභය කීයද කියලා. ලාභය කොහොමද ගණනය කරන්නේ? ලාභය සමානයි අග සුද්ධ වත්කම් අඩු කිරීම මුල සුද්ධ වත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. අග සුද්ධ වත්කම එනවා පුතේ 115යි. මුල සුද්ධ වත්කම එනවා 100යි. ගැනිලි එනවා කීයක්ද? 5යි. අමතර ප්‍රාග්ධනයක් නැල්ලු. එහෙනම් 115 වෙන් 100ක් අඩු කරාම 15යි 5යි 20යි. සුද්ධ ලාභයනේ රුපියල් 20000යි. 19 වෙනි ගාන. පහත තොරතුරු තනිපුද්ගල ව්‍යාපාරයක් වන අමාලි ට්‍රේඩර්ස් සඳහා 2021 3:31 දිනට සපයා ඇත. මුළු වත්කම් තියෙනවා, මුළු වගකීම් තියෙනවා. මෙම ව්‍යාපාරයේ 23:31 දිනට හිමිකම ලක්ෂ 8යිලු. අයිතිකරු 2,50,000ක ගැනිලි කරාලු. 4,50,000ක් ආයෝජනය කරාලු. ලේසි පුතේ මේ ගාන හදාගෙන යන්න මම පටපට ගාලා හදා යනවා. මේක හදාගත්ත නැති කට්ටිය මේක හදාගන්න. සෝ ගාන පොඩි අවුලක් තියෙන අහන්නද? ආන්න. සෝ දැන් ඕකේ 105 මේ අවසාන සුද්ධවත්කම් වල 125ක් කියලානේ කියන්නේ. ඔව්. හරි පුතේ. කතා කරගෙන යන්න. එන්න. මම මගනවා මේක. අහන්නේ මොකද්ද? හිමිකමයි ලාභයයි අහන්නේ. මම මේක සුද්ධවත්කම් පදනම මත දීලා ඉඳන් මෙහෙම හදනවා. ලාභය සමානයි අග සුද්ධ වත්කම් අඩු කිරීම මුල සුද්ධ වත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. මොකද්ද කියන්නේ පුතේ? මෙම් ව්‍යාපාරයේ 2020 3:31 දිනට. නමුත් අහන්නේ අපෙන් 2021 3:31 දිනට. එහෙනම් මේ දීලා තියෙන්නේ මුල සුද්ධ වත්කම 800යි. මම මේක හදන්නේ පුතේ රුපියල් 1000 වලින්. 2021 3:31 අවසන් වර්ෂය තුල අයිතිකරු ව්‍යාපාරයෙන් 2,50,000ක් ගැනිලි කරාලු පුතේ. එහෙනම් 250ක් ගැනිලි වෙන්න ඕන. රුපියල් 4,50,000 අතරේ ප්‍රාග්ධනය ආයෝජනය කරාලු. අමතර ප්‍රාග්ධනය 450ක් වෙන්න ඕනි. අග සුද්ධ වත්කම අපිට හොයාගන්න වෙනවා පුතේ. කොහොමද අග සුද්ධ වත්කම හොයන්නේ? මුළු වත්කම් දීලා තියෙනවා පුතේ 2750ක් 1650ක් එකකින් වගකීම් දීලා තියෙනවා. නම් වත්කම් වලින් වගකීම් අඩු කළාට පස්සේ තමයි අපිට හිමිකම එන්නේ. හිමිකමට තමයි අපි සුද්ධ වත්කම් කියලා කියන්නේ. 0.0යි 7න් 6ක් 1යි 2න් 1ක් 1යි 1100ක් එනවා පුතේ. මොකද්ද? අග සුද්ධ වත්කම. එහෙනම් ඔයාලගේ පළවෙනි උත්තරේ 2021 3:31 දිනට හිමිකම 1100ක් වෙනවා. 1100න් 800ක් අඩු කරාට පස්සේ 300යි. 300ට 250ක් එකතු කරාට පස්සේ 550යි. 550න් 450ක් අඩු කරාට පස්සේ 300ට 250 එකතු කරාම 550යි. 550න් 450ක් අඩු කරාට පස්සේ 100යි. එහෙනම් සුද්ධ ලාභය 100යි. දහනමේ හිමිකම AB හිමිකම් පුතේ 1100 බිඳු 3යි
මෙතන CI ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හදාගන්නකෝ. හරි අපි අවසාන ගානක් කතා කරමු 20 වෙනි ගාන එන්න ගානක් එන්නේ ඒක තියෙන්නේ තියරි කොටසක් අදාළ තීරුවේ හරි ලකුණක් යොදමින් ආයතනයකට අදාළව පහත ප්‍රකාශ සත්‍ය අසත්‍යභාවය දක්වන්න 20 1 2 3 4 සත්‍ය අසත්‍ය සත්‍ය අසත්‍ය පුතේ කියනවා ණය ගැතියෙක්ගේ මුදල් අද විට හිමිකම වැඩි වේලු වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් ණය ගැතියෙක්ගේ සල්ලි හම්බුනාට පස්සේ මොකද වෙන්නේ පුතේ සල්ලි වැඩි වෙනවා මුදල් මොකද වෙන්නේ වැඩිලා ණය ගැතිය සල්ලි දෙනකොට සල්ලි වැඩි වෙනවා ණය ගැතිය මොනවද වෙන්නේ අඩු වෙනවා පුතේ ණය ගැති අඩු වෙනවා හිමිකම් වෙනස් වෙනවද හිමිකම් වැඩි වෙයි කියලා තියෙන හරිද වැරදිද වැරදි පුතේ අංක 2 ණයක් මත පොලී ගෙවු විට හිමිකම අඩු වෙයි ණයක් මත පොලිය ගෙවනවා පුතේ ඔන්න 1 අංක 2 පොලිය ගෙවද්දි මොකද වෙන්නේ මුදල් අඩු වෙනවා මුදල් පොලියක් කියන්නේ අපිට වියදමක් වියදම් වෙන හිමිකම අඩු වෙනවා පොලි එහෙනම් හිමිකම අඩු වෙනවා උත්තරේ හරි වර්ෂයක් තුල ලාභයක් උපයන විට වර්ෂයේ අවසානයේ මුදල් ශේෂය හැම විටම වැඩි වේවි ඒ කියන්නේ පුතේ අපි ලාභයක් ඉපෙවුවොත් අපි ලාභයක් උපයන හැම අවස්ථාවකදීම අපේ මුදල් ශේෂය මොනවා වෙනවා කියනවද වැඩි වෙනවලු වෙන්න පුළුවන්ද පුතේ අපි ආදායම් විදිහට අපි වියදම් විදිහට සලකන්නේ පුතේ මුදලින් ලැබිච්ච අගයද කාල පරිච්ඡේදයට අදාළ ආදායම් වියදමද කාල පරිච්ඡේදයට අදාළ ආදායම් වියදම හිතන්න පුතේ මේ කාල පරිච්ඡේදය ඇතුලේ කිසිම ණයට කිසිම අත්පිට විකුණුමක් වෙලා නැහැ ඔක්කොම වෙලා තියෙන ණය පදනම මත ණයට විකුණුම් වෙලා තියෙන ඔක්කොම එහෙනම් සල්ලි වැඩි ඇවිල්ලා නැහැ පොඩි පොඩි ආදායම් වලින් ගෙවල් කුලි ආදායම් ආයෝජන ආදායම් වලින් පොඩ්ඩක් සල්ලි ආවට ඔක්කොම වෙලා තියෙන්නේ ණයට විකුණුම් ගොඩක් ඒවා අරන් තියෙන අපිට ගැනුම්. ඒ කියන්නේ සල්ලි දීලා අරගෙන නමුත් විකුණලා තියෙන සල්ලි වලට නෙමෙයි. අන්න ඒ වගේ අවස්ථාවකදී පුතේ හිතන්නකෝ අපි මේ කාල පරිච්ඡේදය ඇතුලේ අපිට හම්බ වෙලා තියෙන්නේ. අපිට විකුණුම් කරලා තියෙන්නේ 0යි. ණයට විකුණුම් කරලා තියෙනවා 1000ක්. හරිනේ? ඔන්න ආරම්භක මුදල් ශේෂය අපි නිකන් හදමු. ආරම්භක මුදල් ශේෂය තියෙනවා 100ක්. හරිනේ? අත්පිට විකුණුම් 0යි. ණය ගැතියන්ගෙන් ලැබීම් තියෙනවා 20ක්. හරිනේ? ණයට විකුණුම් තියෙනවා. ණයට විකුණුම් තියෙනවා 1000ක්. විකුණුම් තියෙනවා 1000ක් ණයට විකුණුම්. ඊට පස්සේ අපිට ගැනුම් තියෙනවා 250ක්. ආරම්භක ශේෂය. එහෙනම් මේකෙන් මේ මෙන්න මේ ටික මේවා අඩු වෙන්න ඕනේ. මේ ණය ගැතියන්ගෙන් හම්බුණාම වැඩි වෙනවා අඩු වෙනවා. 120 120 250 කරු කරාම ඍණ 130ක් එන්නේ. නමුත් පුතේ අපි රුපියල් 1000කට ණයට විකුණුම් කරලා තියෙනවා. එහෙනම් ওই 1000ම අපේ ආදා නියම ගැනුම් වලින් විකුණුම් වලින් ගැනුම් අඩු කරලා අවසන් තුගේ අඩු කරලා ගත්තට පස්සේ අපිට එන්නේ ලාභයක්. ලාභයක් උපයන හැම අවස්ථාවකම මුදල් ශේෂය මොනවා වෙනවා කියලාද කියන්නේ? වැඩි වෙයි කියලා කියන්නේ හැම වෙලාවෙම වැඩි වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැම වෙලාවෙම වැඩි වෙන්නේ නැහැ පුතේ. එහෙනම් අසත්‍යයි. අඩු වෙන අවස්ථාවලදී වද ව්‍යාපාරයකට ලාභ ඉපෙය හැකියි. අංක 4 වර්ෂයට අදාළ වියදමක් උපචිත වූ විට වගකීම් වැඩි වේ. ඒක නම් මම කරා ආවෝ කියා දෙන්න ඕනෙත් නැහැ. උපචිත වෙනවා පුතේ. උපචිත වෙනවා කියන්නේ සල්ලි වලින් ගෙවලා නැහැ. සල්ලි වලින් ගෙවුවත් නැතත් ව්‍යාපාරයේ විසින් දරුවනම් පුතේ අඩු වෙන්න ඕනේ හිමිකම. උපචිතුනා කියන්නේ වගකීම් වැඩි වෙන්න ඕනේ. මේක කියන්නේ පුතේ වගකීම් වැඩි වෙයි කියලා. එහෙනම් උත්තරේ හරියි. පළවෙනි පේපර් එක පුතේ මෙතනින් ඉවරයි.
දෙවෙනි ප්‍රශ්න පත්‍රයට එන්න. ඔයාලා මේක තනියම කරන්න ගෙදරදී ආයෙ පාරක් කරලා පළවෙනි ප්‍රශ්න 20ටම හරි උත්තරේ ඔයගොල්ලෝ ලියන්න. එන්න පුතේ. paper number 2 ප්‍රශ්න පත්‍ර අංක 2 පළවෙනි ප්‍රශ්නය සහරාගේ ව්‍යාපාරයට. මේකේ පුතේ අර ගනුදෙනු ටිකක් තියෙනවා. උතන එක ගනුදෙනුවක් හෝ ගනුදෙනු දෙකක් ඇති පුංචි තැන් ටිකක් චෙක් කරගන්න ඔයාලට දීලා. එහෙම නැතුව අනිත් ඒවා සාමාන්‍ය ගනුදෙනු ටිකම තමයි දීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ හදන්න try කරන්න නෙමෙයි හදන්න. දෙවෙනි ප්‍රශ්නේ හදන්න try කරන්න. හොඳේ. දෙවෙනි ප්‍රශ්නේ හදන්න try කරන්න. දෙවෙනි ප්‍රශ්නේ හදන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. හදන්න පුළුවන්. try එකක් දෙන්න. හරි නේද? ඕකේ පුතේ මම හදාගන්න කිව්වා. තුන්වෙනි ප්‍රශ්නේ 1.8 කාර්යාල ප්‍රයෝජනය සඳහා රුපියල් 5000ක ලිපි ද්‍රව්‍ය වියදමක් දරන ලදී කියලා. ලිපි ද්‍රව්‍ය මිලදී ගැනුම් කියලා තියෙන්නේ ලිපි ද්‍රව්‍ය වියදමක් දරන ලදී කියලා හදාගන්න. ඊට පස්සේ මම අන්තිමට කිව්වා අවශ්‍ය වන්නේ වලට උඩින් ලියන්න කියලා. 1.26 යැවූ තොග තවමත් විකුණා නොමැති බව 1.30 දින අනාවරණය කර ගන්නා ලදී. එන විදිහට එන්න ඕනි. 1.26 යැවූ තොග. ඒ කියන්නේ පුතේ අපේ නියෝජිතයන්ට අපි තොග ටිකක් යවලා තියෙනවා. ඒ ටික තාම විකිනලා නැහැ කියලා 1.30 දින අනාවරණය කර ගත්තලු පුතේ. එහෙනම් 1.26 යවූ තොග තවමත් විකුණා නොමැති බව 1.30 දින අනාවරණය කර ගන්නා ලදී කියලා එන්න ඕනි. මේ ප්‍රශ්න පත්‍රය කරන්න තනියම කරන්න අපි ලබන සතිය නම් හම්බ වෙන්නේ නැති වෙයි. මොකද වෙසක් පොයත් එක්ක අපි හම්බ වෙන්නේ නැති වෙයි. මේක කරන්න මම පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රය ඔයාලගේ WhatsApp group එකට PDF එකක් විදිහට හදලා අද දාන්නම්. පුතේ රිවිෂන් පන්ති වෙන කට්ටිය මෙතන චුට්ටක් අහගන්න මේ කතන්දරේ. මේ සතියේ ඉරිදා අපි රිවිෂන් පන්ති පවත්වනවා උදේ 8:30 ඉඳන් 2 වෙනකන්. එතකොට අපි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශුද්ධවත්කම් පදනම අද කතා කරපු පදනම සම්පූර්ණයෙන් තියරියත් එක්ක පොඩ්ඩක් කතා කරන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම අපි සේවා ව්‍යාපාරයක ලාභ ප්‍රකාශය ගිණුම් කරන සමීකරණ එක එක විදිහට දුන්නොත් වත්කම් සමානයි වත්කම් ධන හිමිකම් නැතුව වත්කම් ධන වියදම් සමානයි කොහොමද ඒ වත්කම් ධන වියදම් හැදුනේ සමානයි වගකීම් ධන හිමිකම් වගකීම් ධන ප්‍රාග්ධනය ධන ආදායම් කොහොමද හැදෙන්නේ වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන ලාභයේ විදිහට ගිණුම් කරන සමීකරණයක් කොහොමද හැදෙන්නේ එතකොට සේවා ව්‍යාපාරයේ කොහොමද අපි ආදායම් ප්‍රකාශ හදන්නේ ඊට පස්සේ ආරම්භක ශේෂත් එක්ක අපි කොහොමද ගිණුම් කරන සමීකරණයට ගණතුරු දාලා අවසාන ආදායම් ප්‍රකාශ මූල තත්ත්ව ප්‍රකාශ හදන්නේ ওই ටික සම්පූර්ණයෙන් අපි කතා කරනවා එදා පාඩමේදී ඔයාලගේ නිබන්ධන ටික අද බොහෝ දෙනෙක් ඔයාලගේ මෙන්න මේ කතන්දරේ මතක තියාගන්න ඔයාලගේ ෆෝන් එක ඔන් එකේ තියාගන්න මොකද ෆෝන් නම්බර් එක ඔයාලගේ කුරියර් එකට මේ කුරියර් එකේ ඔයාලගේ පාර්සල් එකේ ගහලා තියෙන්නේ ඒක නිසා අනිවාර්යෙන් ඔයාලට ගෙදරට එන්න කලින් ඒගොල්ලෝ කෝල් එකක් දීලා එයි ඒ නිසා අනිවාර්යෙන් ෆෝන් ඔන් එකේ තියාගන්න ඔය මට දීපු නම්බර්ස් වැඩ කරනේවා කියලා මම හිතනවා මට ආපහු ඩබල් චෙක් කරන්න ඕනේ නැහැ පුතේ මොකද හදිසියෙ ඇත්තටම ඊ ලොකු පරිශ්‍රමයක් දරලා ප්‍රෙස් එකෙන් මේවා ටික අරගෙන හැම මනිත් පැත්තට ඔයාලට කුරියර් ටික කරේ ඒක නිසා ළමයි 60 ගානකට මම කුරියර් එකට දැම්මා පෝස්ට් එකට ඊයේ හවස් වෙනකොට මම ඒකින්ද අපි මේ වගේ වැඩ ටිකක් කරන් යනවා පුතේ පේපර් ක්ලාස් එකේ පේපර් 20කට ආසන්න ප්‍රමාණයක් මේ වගේ පේපර් 20කට ආසන්න ප්‍රමාණයක් කතා කරනවා පුතේ ඒක නිසා පේපර් ක්ලාස් එක ෆ්‍රී කරන්න ඔයාලා හැමෝටම මගෙන් ළමයි කොට දෙනෙක් අහලා තිබ්බා පේපර් එක එවන්න නැද්ද කියලා පේපර් එක එවනවා පුතේ රිවිෂන් එකේ යන ළමයින්ට නම් මම එවනවා මොකද අනිත් ළමයින්ට මට එවන්න විදිහක් නැහැ මොකද කුරියර් charge එකයි පේපර් එකයි ගෙවුවට පස්සේ පුතේ මට අතින් තව වියදමක් යනවා ඔයාලට එවන්න ගියොත් ඒ නිසා ඔයාලට තේරෙනවා ඇති අතර මේ කාලෙත් එක්ක එහෙම ලොකු වියදමක් කියන්නේ මම ඔයාලට 100%ක් ෆ්‍රී උගන්නලා ෆ්‍රී මේකත් එවුවොත් එහෙම ටියුට් එක එවුවොත් එහෙම මට බර ගානක් තව කොස්ට් වෙනවා ඒක නිසා ඔයාලගේ යුතුයකම තමයි මම පේපර් ක්ලාස් එකක් නිකන් කරනවා නම් ඒ පේපර් ක්ලාස් එකට එන්න පේපර් ක්ලාස් එන කට්ටිය විතරක් ඒගොල්ලෝ පේපර් එක print out එකක් ගන්න කොහෙන් හරි හරිනේ මේ print out එකක් අරගෙන ඒක හරියට කරන්න හරි නේද එහෙනම් හැමෝටම බුදු සරණයි දෙව් පීඨයි තම පරිස්සමෙන් ඉන්න ළමයි අපි ඊළඟ දවසේ මම ඊළඟ දවසේ group එකට දාන්නම් එතකන් මේ වැඩ ටික කරගෙන යන්න පේපර් 3ක් ඔයාලට එවලා ඇති පේපර් 3ම පුළුවන් නම් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ පේපර් 3ම කරන්න පේපර් ක්ලාස් එකේ අනිත් ළමයි මගෙන් 3 වෙනි පේපර් එක ඉල්ල ගන්න මම පේපර් ක්ලාස් එකට දාන්නම්
පුතේ රිවිෂන් එකේ පළවෙනි රෙකෝඩින් එක මම තව ස්වල්ප වෙලාවකින් ඔයාලට දානවා. ඇත්තටම දෙවෙනි රෙකෝඩින් එක තාම මම අප්ලෝඩ් කරේ නැහැ. අප්ලෝඩ් කරලා ඉවර වෙලා මම ඒක දාන්නම්. ඉරිදට කලින් ඔයාලට ලැබෙන්න සලස්වන්නම් දෙවෙනි රෙකෝඩින් එක. කියන්නේ පළවෙනි පාඩමේ එක දැන් තව සුළු මොහොතකින් මම ඔයාලගේ ගෲප් එකට ලින්ක් එක දාන්නම්. එහෙනම් හැමෝටම බුදු සරණයි. තව ස්වල්ප වෙලාවකින් අපේ කරන්ට් එකක් තියයි. ඒක නිසා එහෙනම් හැමෝම අපි ඊළඟ දවසේ හම්බ හරි වෙමු. සර්. බුදු සරණයි. දෙවියන්ටයි පරිස්සමෙන් ඉන්න. සර්.